අයිබෝන් පහුගේ දවසක පොතක් කියවනකොට මට පුංචි අදහසක් කියවන්නට ලැබුණා. එහි තිබුණේ සරුංගල් ඉහලට නගින්නේ සුළඟට එරෙහිව මිස සුළඟ සමග නොවේ කියලා මේක වින්සන් චර්චිල් මහතා පැවසු අදහසක් කියලා තමයි මම කියව්වේ. එක පාටම මට මේක කියව ගන්න, තේරුම් ගන්න, අදහ ගන්න බැරි වුණා. මම ආයෙත් මේක කියවන්නට පටන් ගත්තා. සරුංගල් ඉහලට නගින්නේ සුළඟට එරෙහිව මිස සුළඟ සමග නොවේ කියලා. දැන් එහෙම ඉඳලා යම් තර්ක කරමින්, සංවාද කරමින්, විසංවාද පවත්වමින් මේ හිත මේ අදහසට එකඟ කරගන්න උත්සාහ කළා. සමහර තැන්ක එය විවිධ අදහස් නිසා විරසක වෙන්න හදනවා. ආයි එකඟ වෙනවා. මේ ආදී වූ විවිධ ආකාරයේ සිතුවිලි වලට, අදහස් වලට ගමන් කරන්න මට පුළුවන්කම ලැබුණා. දැන් මේ කතාවම අද අපේ මාතෘකාවට මම අදාළ කරගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මාන සහ සාහිත්‍ය පිළිබඳව. මේ මාතෘකාව කොහොමද හරි අරමුණකට අරන් යන්නේ? මං හිතන්නේ හරි අරමුණකට, එක අරමුණකට, එක මතයකට එන්නට හරිම අමාරු, අසීරු මාතෘකාවක්. ඒත් සාහිත්‍ය මාසය එක්කම පැන නගින සංවාදයක් නිසාත්, ඒ වගේම ලිවිසරි ප්‍රේමයේ වැඩසටහන තුළ සාහිත්‍ය අරමුණු කරගත් සංවාද පැවැත්වෙන නිසාත් අපිට හිතුණා සාහිත්‍ය සහ සම්මාන කියන මාතෘකාව පිළිබඳව සංවාදයක් පවත්වන්නට. අපි පහුගිය වසරේත් මේ ආකාරයේම සංවාදයක් පැවැත්වුවා. නමුත් මේ වසරේ සංවාදය ඊට වඩා හාත්පසින්ම වෙනස් වන්නට පුළුවන්. සමහර ලාවට පෙර ලකුණු පළවෙන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඇරයුම් කළ ගෞරවනීය ආරාධ්‍යයන් පිළිගන්න සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහත්මයාට අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් වජිර. සම්මාන උළෙල නියෝජනය කරන විනිශ්චය මණ්ඩල සමාජිකයෙක්, සාහිත්‍යවේදියෙක්, විචාරකයෙක්, ඒ වගේම මේ සියල්ලම දෙස බොහොම විමසුම් මැසින් බලන කෙනෙක් විදිහට අපි එතුමන්ට ආරාධනා කළා. ඒ වගේම සාහිත්‍ය සම්මාන විනිශ්චයක නෑ මම මේ අවුරුද්දේ. ඒක කලින්ම කියන්නේ. ඔව් මේ අවුරුද්දේ නෑ. හැබැයි සාහිත්‍ය සම්මාන උළෙල සහ විනිශ්චය මණ්ඩලවල කටයුතු කර තිබෙනවා. ඒ නිසා එතුමන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්ය කුමුදු කරුණාරත්න මැතිණිය බොහොම ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයාවත් ආයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් මේ බුද්ධදාස ගලප්පත්ති මහත්මයාගෙන්ම මට හිතුණා මේ සංවාදය ආරම්භ කරන්න. සම්මාන ඇයි සාහිත්‍යයට? මෙහෙම ඇහුවොත් සම්මාන පිළිබඳව අපිට ඕනනම් ඉතිහාසයට යන්න පුළුවන්, වර්තමානට එන්න පුළුවන්. ඔබ කැමති තැනකින් මේ සංවාදයට ආරම්භයක් දෙන්නට පුළුවන්. වජිර මේ මට හිතෙන්නේ මෙහෙමයි. ඉතින් අපේ රටේ සාහිත්‍ය පිළිබඳ හා සම්මාන පිළිබඳ කතා කරනවා නම් ඒක අපට ඒ අත්දැකීම මුලින්ම ලැබෙන්නේ 1957 තරම් ඈත කාලයක. මොකද එතෙක් 1956 වෙනකම් මේ රටේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් එහෙම තිබුණේ නැහැ. ඉතින් 56 මේ රටේ ඇතිවෙච්ච දේශපාලන පෙරළිය පරිවර්තනින් පස්සේ එහෙම අමාත්‍යාංශයක් පිහිටෙව්වා. 1956 SWRD බණ්ඩාරනායක දිවංගත අගමැතිතුමාගේ කැබිනට්ටුව එහෙම අමාත්‍යාංශයක් තිබුණා. ඒකේ යටතේ තිබුණු සංස්කෘතික දෙපාර්තමේන්තුව 1957 දී සාහිත්‍ය උත්සවයක් පැවැත්වුවා කියලා තමයි අපට තොරතුරු තියෙන්නේ. එහෙම නිශ්චිත තොරතුරු තියෙනවා. ඉතින් මම හිතන්නේ එදා ඉඳලා තමයි මේ අපි සාහිත්‍ය හැම වර්ෂයකම ඒක සැප්තැම්බරයේ පවත්වපු නිසා සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙලා තියෙනවා කියලා තමයි මට නම් හැඟෙන්නේ. එහෙම නැතුව කොහෙවත් ලෝකේ මේ ලිටරරි මෙහෙම මේ කියන්නේ මාසයක් හැටියට සැප්තැම්බරය තියනවාද කියලා මම නම් දන්නේ නැහැ. ලංකාවේ සැප්තැම්බරය තමයි සාහිත්‍ය මාසය. එතකොට 57 ඉඳලා දැන් අවුරුදු මේ අවුරුද්ද වෙනකොට මම අවුරුදු 60කටත් වැඩි අපේ රටේ රාජ්‍ය මට්ටමේ සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වුණා. ඒකට පසුව තමයි මේ අපේ බොහෝ සම්මාන උළෙල සාහිත්‍යයට අදාළව ක්‍රමයෙන් වර්ධනය වෙලා විවිධ ආකාරයේ සාහිත්‍ය සම්මාන අනුග්‍රහකයෝ ඇවිල්ලා ඒ වගේ පෞද්ගලික ආයතන මේ ආදී වශයෙන් සම්මාන උළෙල රාශියක් අපිට මේ අවුරුදු 60 ඇතුළත
අත්විඳින්න ලැබුණා. එතකොට මම දකින්නේ සම්මාන උළෙලක් සාහිත්‍ය පමණක් නෙවෙයි ඕනෑම කලා ක්ෂේත්‍රයක සම්මාන උළෙලක හැබැයි අරමුණ නම් ඒ සම්මාන උළෙලට ඉදිරිපත් වෙන නිර්මාණකරුවන්ගේ ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ශක්තියට ඒක මහත් ලොකු පිටිවහලක් වෙනවා. මම පෞද්ගලිකව හිතනවා ඒක සම්මානයක් වැදගත් වෙන ඕනම නිර්මාණකරුවෙකුට කලාකරුවෙකුට සාහිත්‍යයේදීත් ඒක එහෙම තමයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි ඒ සම්මාන පිරිනැමෙන්නේ කොහොමද? ඒවා තෝරගන්නේ කොහොමද? ඒවා ආදී පිළිබඳ ප්‍රශ්න දැන් වජිරට මේ තවත් ආචාර්යවරයෙක් සහ ආචාර්යවරියක් ඉන්න විශ්වවිද්‍යාල නියෝජනය කරන අය සමග අපිට හවුලේ කතා බහ කරන්න පුළුවන්. මම හිතන්නේ සම්මානයක් ලේඛකයෙකුට, නිර්මාණකරුවෙකුට, සිනමාකරුවෙකුට ඕනෑම කලා ක්ෂේත්‍රයක් නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවෙකුට ඒ වගේම ආධුනික නිර්මාණකරුවෙකුට වැදගත්. ඔවුන්ගේ ජීවිතයේ එක්තරා කඩයිමක් තමයි සාහිත්‍ය සම්මානයක් ලැබෙනවා කියන සාහිත්‍ය නෙවෙයි මොනවා හෝ සම්මානයක් පිළිගත හැකි. රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් ආයතනයකින් ලැබෙන සම්මානයක්. එවැනි සම්මාන ලෝකයේ බොහෝ රටවල අපි දන්නවා සම්මාන උල්ල තියෙනවා. සාහිත්‍යය ගත්තොත් මෑන් බුක සම්මානය, එතකොට මාධ්‍ය ගත්තොත් පුලිට්සර් සම්මානය, ඒ වගේද ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ අපේ ආසන්නම රටේ සම්මාන රාශියක් තියෙනවා. ඉන්දියන් මේ සාහිත්‍ය ඇකඩමිය පිරිනම. ඉතින් ඒ රටවල අත්දැකීම් අනුව මට මතකයි කියෝ එක්තැනක බුක සම්මානයෙන් ලැබුණු නවකතා බොහෝ වෙලාවට ඒ නවකතා වලින් වැඩි කොටසක් චිත්‍රපට වෙනවා. ඉතින් ඒකේ එතකොට ඒකෙම තේරෙනවා මේ සම්මානයක් හොඳ සම්මානයක තියෙන වටිනාකම. ඉතින් මම හිතන්නේ මම විශ්වාස කරනවා සම්මානයක් නිර්මාණකරුවෙකුට වැදගත්. අපේ රටේ සම්මාන උළෙල රාශියක් තියෙනවා. අපි ඒවා ගැන පස්සේ කතා කරමු. අද කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන සම්මාන උළෙල පිළිබඳව වුණත් නිර්මාණකරුවෝ මොනවා තරම් විවේචන කරත් මොන තරම් ඒවායේ අඩුපාඩු දැක්කත් සහභාගී වෙනෝනේ. හොඳයි. සම්මාන සහ සාහිත්‍ය කියන මාතෘකාව දැන් බුද්ධදාස කලපති මහත්මයා පොඩි කඩයිමක් සටහන් කළ දුන්නා අපට මේ 56 රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය සම්මාන උළෙල 56 පෙරලියත් එක 57 පැවැත්වුණා කියලා. විශේෂයෙන්ම ඔය අපි දන්නවා අපේ රටේ සාහිත්‍යයේ විවිධ යුග පහු කරලා අපි එනකොට ආචාර්යතුමියනි මේ රජවරු ප්‍රසාද, ගම්වර, දීමනා මේ කලාකරුවන්ට දුන්නා කියලා කියනවා. එතකොට මේ අර නිල රාජ්‍ය මට්ටමින් නොවුනත් රාජ්‍ය සභාවලදීත් සාහිත්‍යකරු කලාකරු ඇගීමට ලක් වෙලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඒ යුගයට අපිව අරගෙන යන්න පුළුවන් නම් අපිට පුරෝකථනයක දෙන්න පුළුවන් ඒ පිළිබඳව. ඔව් ඇත්තටම ගලප්පති මහත්තයා කිව්වා වගේම සම්මානය කියන එක අපේ 1957 නිල විදිහට අපි මේ වර්තමානයේ කතා කරන සාහිත්‍ය පිළිබඳ සම්මානය ආරම්භ වුණත් අපි දන්නවා අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ අපි අනිවාර්යයෙන්ම සාහිත්‍ය කියන එක රැඳ වෙන්නෙම රාජ්‍යත්වයත් එක්ක. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය කියන එක තමයි සාහිත්‍යයට තිබුණු මූලිකම සම්බන්ධතාවය. ඒකට හේතු වෙන්නේ ඇත්තටම සාහිත්‍ය කියන එක මේ අප දන්න මේ పూర్ව යටත් විජිත යුගයේ තුල එහෙම නැත්නම් අපේ රාජ්‍යත්වයේ ගලාගෙන ආපු ඓතිහාසික විකාශනය තුල සාහිත්‍යයට අනිවාර්යයෙන්ම අනුග්‍රහය දැක්වේ රාජ්‍යත්වය. හේතුව රාජ්‍යත්වය සහ සාහිත්‍ය කියන එක අද අපි නූතනයේ විඳින සාහිත්‍යයක පසුබිම තුල නෙවෙයි පැවතුනේ. රජතුමාගේ අපි හැමෝම දන්න පරිදිම මේ අපි දන්නවා මේ රජවරුන්ට ප්‍රශස්ති ගයපු යුගයක්, ප්‍රශස්ති සාහිත්‍යයක් අපිට වෙනම තියෙනවා. එතකොට මේවා වර්ධනය වෙලා ආවෙම රාජ්‍ය අනුග්‍රහයත් එක්ක ඔබ කිව්වා වගේම ගම්වර දෙමින් වෙනත් වටිනා තෑගි භෝග දෙමින් මේ කටයුත්ත කෙරීගෙන ආවා. දැන් අපි ඊටම සරලව ගත්තොත් අපි දන්න අන්දරේ පවා රාජ්‍ය සභාව හිනස්සමින් රජතුමාගේ මානසික ආතතිය හෝ අඩු කරමින් එහෙම නැත්නම් රාජ්‍යත්වයට අවශ්‍ය මානසික සහනය දෙමින් ඔහු කළෙත් ඇත්තටම සාහිත්‍යයක කලාත්මක මේ සම්ප්‍රදානයක්. එතකොට මේ විවිධ විදිහට රාජ්‍යත්වයේ සමග සම්බන්ධ වුණු මේ සම්මාන එහෙම නැත්නම් ත්‍යාග ප්‍රදානයන් සහ කලාකරුවාව ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින් දුන්න මේ දේවල් තිබුණා. හැබැයි අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ ඒ යුගයේ තිබුණු රාජ්‍යත්වය හා සාහිත්‍ය අතර තිබුණු පරමාර්ථත් අද මේ සම්මාන උළෙලවල් සහ අද සාහිත්‍ය සහ පාඨකයා සහ මේ අතර තියෙන සම්බන්ධයත් පැහැදිලි වෙනසක් දකින්නට තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ අද සාහිත්‍ය මේ රාජ්‍යත්වයේ බලපෑම් වලින් සාපේක්ෂව මිදුණු ස්වභාවයක් තියෙනවා. ස්වාධීන සාහිත්‍යයක් සහ ස්වාධීන සාහිත්‍යකරුවෙකුට ආරම්භය දෙන්නට
අපිට වර්තමාන සාහිත්‍ය තුළ හැකියාව තියෙනවා. එතකොට ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක් විදිහට ගන්නට පුළුවන් විටක තවත් විටක එය සුභවාදී නොවන ප්‍රවණතාවයක් විදිහට ගන්නත් පුළුවන්. දැන් අපි අහනවා මහින්ද කතිකාචාර්යතුමනි මේ 12 මහා කවියෝ හිටිය කියලා අක්බර් රජුගේ කාලේ 12 මහා කවියෝ හිටියා. දැන් 12 මහා කවියෝ එමනම් නිකන් නම් වෙන්නේ නැහැ. මොකක් හරි විශේෂ කාරණාවක් නිමිත්තක් එහෙම නැත්නම් විශේෂ හේතුවක් නිසා නම් වෙන්නට ඇති. ඔය ඒ අතරේ කාන්තාව පවා හිටිය කියලා කියනවා. එතකොට එහෙමනම් මේ සාහිත්‍යයේ වෙන්කර තැබීම් දැන් කාව්‍යකරණය වෙන්නට පුළුවන් වෙනත් සාහිත්‍යවල ඔබතුමිය කිව්ව විදිහට ප්‍රශස්ති ගායනා සිද්ධ වුණා කවිකාර මඩුවේ නරේන්ද්‍ර සිංහ රජුරුන්ගේ කාලේ. එතකොට මේ වෙන්කොට තැබීම් වෙන්කර තැබීම් වෙන්නට පුළුවන් සාහිත්‍ය සහ සම්මාන අතරේ අපිට කතා කරන්න පුළුවන්. මේ වෙන්කර තැබීම තුල සාහිත්‍යවේදියාට ලැබෙන උත්තේජය, ඒ වගේම සාහිත්‍යකරුවාට තමන්ගේ නිර්මාණය ඇගීම පිළිබඳව ලැබෙන ගෞරවනීය බව වගේම උද්‍යෝගය අපි කොහොමද ඔබ සාහිත්‍යකරුවෙක් විදියට දකින්නේ සහ විග්‍රහ කරන්නේ? ඇත්තටම කොතනක ඕනෑම තැනකදී ඕනෑම අවස්ථාවකදී අදාළ සාධාරණ විනිශ්චයන් යටතේ සුදුසුම නිර්මාණයට සුදුසු ස්ථානය ලැබෙනවා නම් මම හිතනවා ඒ සම්මානුල්ල පැවතිය යුතුයි. හැබැයි ගැටලුව තියෙන්නේ අපි සියල්ලෝම යන්ත්‍රවලට කියන්නේ සම්මාන උල්ලක තීරණ ගන්න යන්ත්‍ර උදාහරණයක් විදිහට කම්පියුටරේට පරිගණකයට දාලා අපි අවසානයේ උත්තරයක් සාධනය කරගන්නවා නෙමෙයි. අපි මිනිස්සු හැමෝම මිනිස්සු විදියට මිනිස්සුන්ට දීලා කියවීම කරලා තමයි උත්තරය නැත්නම් අවසන් ප්‍රතිඵලය ගන්නෙ. ඉතින් ඔතනදී මම ඇත්තටම මුල ඉඳන් අවසානයේ දක්වා හැමදාම දක්නේ තමයි දැන් පුරාණ රාජ්‍යත්වයේ පටන් මේ දක්වා යම් යම් තැන්වල අපිට පැහැදිලිවම සුභවාදී විකාශනයන් දකින්න පුළුවන් වගේම අනික් පැත්තෙන් අර කියන විදිහට ප්‍රබලවම රජුගෙන් ගැලවුණාට රජුගේ ආධිපත්‍යයෙන් නැත්තම් බලපෑමෙන් ගැලවුණාට වර්තමානයට එනකොට ඔය කියන අධිපතිත්වය වෙන වෙන පිරිස් නැත්තම් වෙන වෙන පන්ති විසින් අත්පත් කරගෙන නැද්ද කියන එක. ඒ කියන්නේ අපි උතන පැහැදිලිව මම යම් යම් තැන්වල දැකලා තියෙනවා අපි කියන සාහිත්‍ය යම්කිසි හෙජමොනියක් ගොඩනගාගත්ත පිරිසක් ඉන්නවා. අන්නේ පිරිස විසින් ස්ථාපනය කරපු වටපිටාවක් තුල සම්මාන දෝලණය වන ගතියක්. ඒත් එක්ක අර සාහිත්‍යයේ කලාවේ යම්කිසි අපි කියනවා දැන් සම්මානයක් දීම තුල ඒ ලේඛකයාට නිර්මාණකාරයට ලොකු උත්තේජනයක් සැපයනවා කියන වගේම අනිත් පැත්තෙන් මම දකිනවා සුදුසු නිර්මාණයට සුදුසු නිර්මාණ කරුවාට අගය කිරීම නොලැබීම තුල සුවිශාල බිඳවැටීමක් කඩාවැටීමක් සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ කියන தত্ত্ব මම අර මුලින්ම කිව්ව කාරණාව ඒකයි. මොකද මේ මිනිස්සු විදිහට සිද්ධ වෙන මේ තීරණයේදී ඇත්තටම අපිට මීට වඩා ලොකු වගකීමක් තියෙනවා. මොකද අපි සම්මානෙ දෙන්නෙත් මිනිස්සෙකුට. එතකොට අපි හැමදාම අර කියන හෙජමොනිකත්වයේ පවත්වාගෙන යනවාද නැත්නම් සුදුස්සා අලුතෙන් මතු කරලා ගන්නවාද? අන්න ඒ කියන தত্ত্ব තුල මේක ඊටාම අර්බුදකාරී ගැටලුකාරී වාතාවරණයක පවතින දෙයක්. ඇත්තටම දැන් පුරාණ සමාජය ගත්තාම පුරාණ රාජ්‍යත්වය ගත්තාම ඒ යුගයේ පැහැදිලිවම රාජ්‍ය ප්‍රමුඛ රාජ්‍ය සභාවේ තිබ්බ දෙයක් තමයි ඒ අය අතිරික්තය සමග ජීවත් වෙච්ච අය. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අපි කියමුකෝ කම්කරු ජනතාව ගොවි ජනතාව ආර්ථිකය සම්පාදනය කරනවා. රජමාලිගාවේ ඉන්න පිරිසට පුළුවන් එයාලට වෙලාව තියෙනවා සහ එයාලට ආර්ථික ශක්තිය දේශපාලනික ශක්තිය තියෙනවා කලාව සාහිත්‍ය රසවින්දනය කරන්න. ඒ නිසා ඒ අයගේ පන්තිය තුල ඒ අයගේ රජසභාව තුල කලාව සාහිත්‍ය නිර්මාණය වෙනවා. ඒ බොහෝ දුරට රසවින්දනය සඳහා. එතනදී වෙන අභිමතාර්ථයක් එතන ඇත්තේ නැහැ. ඒ කියන්නේ සමාජ විවරණයක් හෝ ඔය කියන සමාජ පෙරලියකට අඩිතාලමක් හෝ වගේ දෙයක් එතන ඇත්තේ නැහැ. ඒ අයගේ හුදු විනෝදාස්වාදය සඳහා. හැබැයි අද වෙනකොට කලාව ඊට වඩා ලොකු සුවිශාල
විපර්යාසන්ට ලක් වෙලා තියෙනවා. මොකද නූතන සමාජ වටපිටාවත් එක්ක. එතකොට මේ කියන සියලුම කාරණා අපි සැලකිල්ලට ගන්නකොට මම හිතනවා අපි අර නාමිකව රාජ්‍යත්වයේ තියෙන බලපෑමෙන් අධිපතිත්වයෙන් ගැලවිලා හිටියාට යම් යම් තැන්වල අපි තාමත් විවිධ හෙජමොනිකත්වයන්ට ලඝු වෙලා ලග්න වෙලා ඒත් එක්ක කලාවේ යම් යම් දියුණු අවස්ථා මතුවිය යුතු අවස්ථා යටපත් කරනවා කියන එක ගතානුගතික තත්ත්ව නැවත නැවත උලුප්පා දක්වනවා. ඒ වගේම නූතන ප්‍රවණතා විශේෂ වශයෙන් අපි යටපත් කරලා තියෙනවා. ඉතින් අපිට උදාහරණ අරගෙන කතා කරන්න ඇත්තටම අවස්ථාව ලැබෙනවද කියලා අපි බලමු. ඒත් එක්ක යමු ඉස්සරහට. හොඳයි. දැන් ඇත්තටම මේ සාහිත්‍ය නෙමෙයි ඕනම සම්මානවලක දසකලපති මහත්මයා දැන් රයිගම් ටෙලි සම්මානවලේ සභාපතිත්වය දරනවා විනිශ්චය මණ්ඩල සමාජිකයන් අතර. දැන් එතන වුණත් දැන් අපි යත් එක්තරා ප්‍රවර්ගයක් නේ. දැන් එහෙම ගත්තොත් දැන් අපි ආයෙත් හැරිලා සාහිත්‍ය සම්මාන කියන තැනට આવුත් එහෙම මේ වඩාත්ම දෝෂ දර්ශනයට ලක් වෙන්නේ විනිශ්චය මණ්ඩලය. දැන් අර කියනෝනේ වැදූ මවටත් මහ පොළොවටත් කොච්චර කරත් හොඳක් අහන්න හම්බෙන්නේ නැහැ කියලා කියනවා වගේ මේ තීරණ තීන්දුව සම්බන්ධයෙන් විවාද සම්පන්න දේවල් මතුවෙනවාමයි. නමුත් මේ විවාදිත බව අවම කරගන්නට නම් විනිශ්චය කටයුතු සම්මාන උළෙලක කොහොමද සිදු වෙන්න ඕන? විවාද අවම කරගන්න නම් විනිශ්චය මණ්ඩලයක් විනිශ්චය කටයුතු කොහොමද සිදු වෙන්නේ කියන එක මම හිතන්නේ එහෙම නිර්ණායක නම් කොහෙවත් නැතු ඇති. ඒ කියන්නේ එහෙම මෙන්න මේ කාරණා අනුගමනය කරලා මේ නීති රීති පද්ධතිය යටතේ විනිශ්චය කරන්න කියලා මානම් දන්නේ නැහැ එහෙම එකක් තියෙනවද කියලා. හැබැයි නමුත් ඕනෑම උළෙලක මේ යම් නිර්ණායකයන් තියෙනවා විනිශ්චයේදී. සාහිත්‍යයේදීත් ඒක මේ ලිඛිත නිර්ණායකයන් නෙවෙයි. ඒ අවස්ථාවල පත්වන විනිශ්චය මණ්ඩලයට දෙන උපදෙස්. රජයේ සම්බන්ධ නම් රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය කිසියම් නීති රීති පද්ධතියක් නිර්ණායක පද්ධතියක් අනුගමනය කරනවා. ඒ නිර්ණායක නොවෙන්න පුළුවන් අපේ රටේ තවත් සාහිත්‍ය සම්මාන වල කීපයක් තියෙනවා. ස්වර්ණ පුස්තක හෝ රජත පුස්තක නැත්නම් ගොඩගිය සාහිත්‍ය සම්මාන වල එහෙම නැත්නම් විද්‍යාලය විශ්වවිද්‍යාල සම්මාන වල මේවා එක ටික වෙනස්. ඉතින් හැම තිස්සේම සම්මාන උළෙලකට පස්සේ විශේෂයෙන් සාහිත්‍ය සම්මාන උළෙලකට පස්සේ සැප්තැම්බරයේ සිට මාස කීපයක් පහුවෙනි අවුරුද්ද වෙනකම් වගේ මේ විවාද ඇති වෙනවා. අපට කියවන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ. ඉතින් ඒක මම හිතන්නේ 57 ඉඳලම තියෙන්නේ නැති. හැබැයි 57 මම දන්න කාලේ 60 ඒ කාලේ මේ තරම් දැඩි ලෙස මේ විවාද තිබුණාද කියලා දන්නේ නැහැ. නමුත් විවාද ඒක ස්වභාවය. සම්මාන උළෙලකට පස්සේ පශ්චාත් විනිශ්චය. ඒක නිතරම ඒක විවිධ මත දරනවා. ඉතින් මොකද උළෙලවල ප්‍රතිඵල මේ විනිශ්චය එකිනෙකට වෙනස්. ඒ විනිශ්චය කරන චරිත සාපේක්ෂයි. ඔවුන්ගේ රසවින්දනයේ සාපේක්ෂයි. ඔවුන්ගේ බුද්ධිය එතකොට මේ අහවල් විදියට කරොත් මේක සම්පූර්ණයෙන් මේ දෝෂ රහිත විනිශ්චයකට එන්න පුළුවන් කියලා මේ මම හිතන්නේ කාටවත් එහෙම උපදෙස් දෙන්නත් බෑ. එහෙම ප්‍රායෝගිකත් නෑ ඒ කටයුත්ත. නමුත් විනිශ්චය මණ්ඩලයක් පත් කිරීමේදී විනිශ්චය පිළිබඳ මූලික කාරණා තියෙනවා කියලා මම හිතනවා. මූලික කරුණු කාරණා ඒ විෂය පිළිබඳ විනිශ්චයකරුවාට හෝ විනිශ්චයකාරියට පසුබිමක් දැනුමක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රධානම දේ තමයි මේ විනිශ්චය කරන කෘතීන් හා විනිශ්චයකරුවන් අතර කිසිම මේ සම්බන්ධයක් තියෙන්න බෑ. දැන් එහෙම සම්බන්ධයක් තිබුණොත් ඒ තමන්ගේ කල්ලියේ පොතක් වෙන්න පුළුවන්. එතකොට එහෙම ඒවා අපි අත්දැකලා තියෙනවා අපේ සාහිත්‍ය සම්මාන වල ඉතිහාසයේ. රාජ්‍ය සාහිත්‍ය නෙවෙයි අනිත් සම්මාන වල ඉතිහාසය පිළිබඳවත් මතවාද ඔබ වජිර කිව්ව ආකාරයේ විවාද ඇති වෙනකොට කියනවා මේ කණ්ඩායමේ කෙනෙක්ගේ පොතක් තේරුවේ දැන් මේක NGO කල්ලියේ පොතක්. ඒ වගේ විවිධ මත විවිධ චෝදනා එල්ල වෙනවා. ඉතින් ඒ චෝදනා වලින් වැළකින්න කොහොමද විනිශ්චයක් පත් කරගන්නේ, විනිශ්චයකරුවන් විනිශ්චයකාරියන් පත් කරගන්නේ කියන එක හරීම දුෂ්කර සහ අභියෝගාත්මක කටයුත්තක්. ලංකාව ගත්තොත් විශේෂයෙන් අපේ රටේ පුංචි රටේ විනිශ්චයකරුවන් හොයා ගැනීමම ප්‍රශ්නයක්. මේ ප්‍රාමාණික දැනුම තියෙන දැන් නවකතා තෝරන්න කොහොම විනිශ්චය, මොකද එක අවුරුද්දක විනිශ්චය මණ්ඩල 4ක් විතර තියෙනවා. උත්සව 4ක් තියෙනවා. ඒ උත්සව 4ටම මේ විනිශ්චයකරුවන් අවශ්‍ය වෙනවා.
කොහෙද තෝරගන්නේ? ඒකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනිශ්චයකරුවෙක් අපි තුමු මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක වගේ කෙනෙක් තෝරගන්නකොට තවත් කණ්ඩායමක් තිබුණා. එයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ගේ පොතක් තියෙනවා සම්මාන උළෙලට. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ ඒක හරි අමාරු වැඩක්. එතකොට සම්මාන උළෙල 4කට විනිශ්චයකරුවන් තෝරන්න. විනිශ්චයකරුවන් 20ක් 25ක් මේ පුංචි රටේ එහෙම හොයාගන්න පුළුවන්. අපි මොන මිනුම් දණ්ඩෙන්ද විනිශ්චයකරුවෙකුට සුදුසුකම් කියන්නේ? ඔහු සාහිත්‍යකරුවෙක් වෙන්න ඕනද? නැත්නම් ඔහු විචාරකයෙක් වෙන්නද? ඔහු විශාල වශයෙන් පොතපත කියවපු නැත්නම් අපගේ පරිවර්තන සාහිත්‍ය, ලෝක සාහිත්‍ය පිළිබඳ දැනුම ඇති කෙනෙක්ද? නැත්නම් හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක්? මේ ආදී කරුණු කාරණා රාශියක් එකතු වෙන්න ඕන. මම හිතන්නේ මුල්ම දේ තමයි අර එක එක කුලකවලට එක එක කණ්ඩායම් වලට සම්බන්ධ නොවීම නම් ඒක අත්‍යවශ්‍යයි. එහෙම වුණොත් නම් බොහෝ වෙලාවට ඒක තමයි නැගෙන චෝදනාව මේ පක්ෂග්‍රාහී තෝරා ගැනීමක් වෙලා තියෙනවා. මේක NGO නඩේ තෝරපු මේ පොතක් එහෙම කියනවනේ අපිට. අපි කියවන්න අපි නිතර කියවනවා. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ මගේ පෞද්ගලික මතේ හොඳට කියවලා පොතපත කියවපු රසවින්දනයක් තියෙන ඒකට මං හිතන්නේ ඒකට දැන් අපි මේ හොඳ විනිශ්චයකරුවෙක් වෙන්න උපාධිධාරියෙක් වෙන්න ඕන උපාධිධාරිණියක් වෙන්න ඕන එහෙමම අවශ්‍ය නැහැ. නමුත් හොඳ රසිකයෝ ඉන්නවා. උපාධියක් නොමැති වුණාට හොඳ කෘතියක් නර්ග කෘතියකින් තෝරා බේරා ගැනීමේ රසවින්දනය තියෙන පරම්පරාවක් අපේ කියවන්නෝ ඉන්නවා. ඉතින් ඒ අයට පුළුවන් තීන්දුවක් දෙන්න. ඒ තීන්දුව හැමතිස්සෙම සමහරලාට ඒක ජනප්‍රිය තීන්දුව නොවෙන්න පුළුවන්. අපි ප්‍රතිඵල ගත්තාම අපිට දකින්න ලැබෙන එක තමයි ජනප්‍රිය තීන්දුව නෙවෙයි විනිශ්චය මණ්ඩල වල තීන්දුව. ඒ දෙක අතර නිතරම පරස්පරයක් ගැටුමක් තියෙනවා. ඉතින් අහවල් විදියට තෝරන්න කියලා අවම කරගන්න ක්‍රමයක් නම් මම දන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල අවමයි. ඇතැම් අවස්ථාවල අපි ප්‍රතිඵල බැලුවොත් මේ බොහෝ ලෙලවල එක සමාන ප්‍රතිඵල ලැබෙනවා. සමහර අවස්ථාවල ඒක ටික පරස්පරයි. එතකොට මේ විනිශ්චය මණ්ඩල වල තෝරා ගැනීමේ ඒ අයගේ බුද්ධි මට්ටම, රසවින්දනය, අධ්‍යාපනික සුසුකම, කියවීම ඒ වගේ කාරණා බලපාන්න පුළුවන්. ඉතින් මේකේ මේ සම්මිශ්‍රණය හොයාගන්න එක ඊතරම් ලේසි නෑ. අපේ වගේ කුඩා රටක තාම අමාරුයි. බුදුදාස කලප්පති සාහිත්‍යවේදියා කිව්වා මේ සම්මාන උළෙලකට විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේදී පත්වන දුෂ්කරතා අභියෝග පිළිබඳව. දැන් සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් සාහිත්‍ය සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයට තේරීමේදී අපේ රටේ මේ විශේෂයෙන් විශ්වවිද්‍යාල මට්ටමේ ප්‍රවීණයන් වෙන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යම් සංවාදක උදාහරණයක් විදිහට ආචාර්ය නිහාල් සිංහයන් එක්වරක් පොත් ප්‍රකාශකයින්ගේ සංගමේ මට මතක විදිහට ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් වෙනකොට යම් විරෝධයක් එල්ල වෙන්න පටන් ගත්තා. විනිශ්චය මණ්ඩල සභාපතිවරයා විදිහට හිටියා. ඒකට දැන් මේ වගේ ගොඩක් වෙලාවට සංවාද තිබෙනවා. දැන් ඔබතුමිය විශ්වාස කරන විනිශ්චය මණ්ඩලය කියන මාතෘකාව හිටියොත් විනිශ්චය මණ්ඩලයකට පත්වන්නට කෙනෙක්ට තිබෙන්නට ඕන සුදුසුකම් මොකක්ද? එක පැත්තකින් හොඳ ප්‍රශ්නයක්, අනිත් පැත්තෙන් උත්තර දෙන්න ටිකක් අපහසු ප්‍රශ්නයක්. මොකද මේ මිනුම් දඬු අපිට පැහැදිලිව ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් මිනුම් දඬු නෙවෙයි. මොකද ඔබ කියන ඔය ක්ෂේත්‍ර දෙක තුලම මේකට සුදුසු කෙනා ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ හිටි පමණින්ම කෙනෙක් සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයකට සුදුසුයි කියලා මං කිව්වොත් ඒක බොරුවක්. ඒ වගේම විශ්වවිද්‍යාලයක නොහිටිය කෙනෙක් සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයක සිටීම ප්‍රමාණාත්මක වෙන්නේ නෑ විනිශ්චයට කියලා කිව්වොත් ඒකත් බොරුවක්. මොකද විනිශ්චය කියන්නේ එකට ගලප්පත්ති මහතා කිව්වා වගේම සාහිත්‍යයක දැනුම තියෙන්නට ඕනි තමා විනිශ්චය කරනු ලබන සාහිත්‍ය ප්‍රවර්ගය තුල. ඒ දැනුම කියන එක ඒකේ පරතරට යෑම පිළිබඳව අත්පත් කරගන්නා අපි හිතන පරිපූර්ණ දැනුමක් නෙවෙයි. එහෙම කිසි කෙනෙකුට දැනුමක් අත්පත් කරගන්නට බෑ. නමුත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම තමා විනිශ්චය දරන ප්‍රවර්ගය තුල නවකතා නම් නවකතා, කෙටි කතා නම් කෙටි කතා, කවි නම් කවි ඔහු හෝ ඇය ඒ තුල පවතින්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ. කියවීම සම්භාරයක යෙදෙන්නට ඕනේ. එතකොට මේ විනිශ්චය සමාජිකයා හෝ සමාජිකාව තමාගේ හෘද ශාස්ත්‍රයත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්නට ඕන. ඔතනින් තමයි මං හිතන්නේ අපි පටන් ගන්න ඕනේ. අපිට යම් යෝජනාවක් එනකොට විනිශ්චයකට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම මගෙන් අහන්න ඕනේ මේ වැඩේ මට කරන්න
පුළුවන් වෙනත්. මොකද මට දෙන පොත් ටික 12ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 105ක් වෙන්න පුළුවන්. ඒ සාහිත්‍යික මණ්ඩලවල ඒ වටයන් නියෝජනය කරන සාහිත්‍ය කෘති ගාණක් වෙන්න පුළුවන්. එතකොට මේ අපි ලෝකේ පවතින කිසි දෙයක් নিরপেক্ষව අගයන්නට බෑ. මේ හැමදේම සාපේක්ෂයි. එතකොට ඒ ලැබෙන පොත් ටික තුලින් තමයි අපි විශිෂ්ට කෘතිය තෝරන්නේ. හැබැයි ඒ කෘතිය ඒ මොහොතේ ස්ථානගත කරන්නේ කොතනද කියන එකට අපිට ඊට වඩා ලොකු සමස්තයක අවබෝධය දැනුම තියෙන්නට ඕනේ. එතකොට ඒ නිසා ඒ කෘතියක් අගයනකොට ඒ කෘතියේ තියෙන වින්දනාත්මක පාර්ශවය වගේම නවකතාව තුළ නම් මේ මොහොතේ නවකතාව තියෙන්නේ කොතනද අප තෝරන කෘතිය ඒ මේ මොහොතේ නවකතාව පිහිටන තැන අපිට ස්ථානගත කරන්නට පුළුවන් වෙන්නේ කොතනද? එතකොට අපි ශිල්පීය මේ වශයෙන් වෙන්නට පුළුවන්, තේමාත්මක වෙන්න පුළුවන්. ඒ කෘති ශ්‍රී ලංකාවේ මේ අපේ සාහිත්‍ය තුළ පමණක් නෙවෙයි විශ්ව සාහිත්‍ය තුලත් පවතින තැනක් තියෙනවා. අපි විශ්ව සාහිත්‍යයෙන් මෙපිටට ආවත් අවම වශයෙන් ලංකාවේ සාහිත්‍යයක ප්‍රවර්ග අතරේ මේ මොහොතේ මේ කෘතිය රඳවන්නට පුළුවන් කොතනද කියන එක පිළිබඳව අපේ කියවීම් වලිනුත් ඒ වගේම අපේ වින්දනමය පරාසය තුලිනුත් අපිට පුළුවන් වෙන්නට ඕනි ඒ විනිශ්චයට එන්න. ඒ විනිශ්චයට එන්න අපිට පුළුවන් නම් තමයි මම හිතන්නේ සාහිත්‍ය මණ්ඩල තුල විනිශ්චය මණ්ඩලයක අපිට සක්‍රීය සමාජිකයෙක් බවට පත් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔබ අහපු විදිහට විශ්වවිද්‍යාල සමාජිකයෙක් වීම හෝ නොවීම කියන එක සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයකට පත්වීම තුළ අනිවාර්ය කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි එක පැත්තකින් ඔය වර්ග දෙකේ විනිශ්චය මණ්ඩලය තුළ නියෝජනය වීම තුළ මේ විනිශ්චය කිසියම් සමබරතාවක් ඇති කරගන්නට පුළුවන් වෙන්නට පුළුවන්. මොකද ඇත්තටම දැන් විනිශ්චය මණ්ඩල අධ්‍යක්ෂකම් එක්ක මේ සියලුම දෙනෙකුට මේ සියලු දෙනාටම එන්නට පුළුවන් අපි සමහර වෙලාවට කෘතියක් කියවලා අරගෙන යන විනිශ්චය තව කෙනෙක්ගේ ඒ කෘතිය පිළිබඳ දැක්ම තුළ කියවීම තුළ අපිට වෙනස් කරගන්නට වෙන අවස්ථා එනවා. මොකද මට අහුණු නැති දෙයක් තව කෙනෙකුට අහු වෙනවා. මොකද අපි මේ කෘතිවලට එළඹෙන කවුළු අපි එක එක්කෙනාගේ අත්දැකීම් වලට සාපේක්ෂයි. අපි එක එක්කෙනාගේ කියවීම් වලට සාපේක්ෂයි. අපි එක එක්කෙනාගේ චින්තනයට, ජීවන දෘෂ්ටියට සාපේක්ෂයි. එතකොට අපිට වැහිලා තිබුණු කවුලුවක් තව කෙනෙකුට අරෙන්නට පුළුවන් කෘතියක. එතකොට අපිට පුළුවන් වෙන්නට ඕනේ මගේ විනිශ්චය ඒ ආකාරයෙන්ම එතෙන්ට ආදේශ නොකර අර මගේ විනිශ්චයේ මට වැහිලා තිබුණු කවුලුවක් විවර වීම තුළ අනෙත් කෘතියක් ගැනත් සාවධාන වෙන්න. එහෙම වෙලා මේ සාමූහික ක්‍රියාව හරි අමාරු වැඩක් ඇත්තටම. ඒ අමාරු ක්‍රියාව තුල වුණත් තමන්ට නියෝජනය වෙන්න පුළුවන් සාධාරණ ලක්ෂයක් තුල තමන්ට පවතින්න පුළුවන්. මං හිතනවා වැදගත් වෙන්නේ ඒක මිසක විශ්වවිද්‍යාලයක වීමද විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර පුද්ගලයෙක් වීමද කියන එක නෙවෙයි. හොඳයි දැන් ඇත්තටම මේ පාඨන සමාජයක් රටක ඉන්නට ඕන. විචාරක සමාජයක් රටක ඉන්නට ඕන, නිර්මාණ පාර්ශවයක් ඉන්නට ඕන. එතකොට තමයි මේ පාඨන විචාර ආලෝචනා කියන කාරණා අකණ්ඩව ගලාගෙන ගිහිල්ලා ඒ සමාජය සාහිත්‍යික සමාජයක් බවට පත් වෙන්නේ. එතකොට දැන් අපි මේ විනිශ්චය මණ්ඩල කියන මාතෘකාව එහෙම නැත්නම් අදහසේ හිටියොත් එහෙම දැන් අපිට කෙනෙක්ගේ කියවීම ප්‍රශ්න කරන්න පුළුවන්ද? දැන් විනිශ්චය මණ්ඩලයට කෙනෙක් පත් කරයින් පස්සේ ඔහු ලබා දෙන තීන්දුව හෝ ඔහුව පත්කිරීම පිළිබඳව අපිට ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනකොද? කොහොමද කියන්නේ අපි ඔහුට කියවීමක් තියෙනවා, ඔහුට කියවීමක් නැහැ කියලා? දැන් භාවිතාව කියන කාරණේදී දැන් ඔහුගේ పూర్ව භාවිතාව සහ ඔහුගේ ක්‍රියාකලාපය තුළ විතරක් අපිට සමහර වෙලාවට ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ඔබතුමන් මම දක්වලා තියෙනවා යම් තැන්වල මේ විනිශ්චය මණ්ඩල සමාජිකයන් විනිශ්චය මණ්ඩල සමාජිකයන් පත්වීම පිළිබඳව දැඩිසේ ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීම තාර්කිකද සාධාරණද කියලා ඇහුවොත් කොහොමද ඔබේ උත්තරය ලබා දෙන්නේ? ඉස්සලම් වජිර මම මෙහෙමයි මට වජිර මගෙන් දැන් අහ ප්‍රශ්නේ අමතක වුණොත් එහෙම මට නැවත මතක් කරලා දෙන්න. මොකද මම බුද්ධි මහත්තයා සහ කුමුදු මිස් කතා කරපු මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරනවා. මොකද ඒකට හේතුව පැහැදිලිවම ඊටාම හොඳ අදහස් කිහිපයක් එතනින් මතු වුණා. මට තවදුරටත් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න අවශ්‍යයි. ඇත්තටම ඊටම අපූර්වට කියුණා විශ්වවිද්‍යාල සමාජිකයෝ වීම නොවීම. පැහැදිලිව මම දැන් විශේෂ ලාංකීය සමාජයේ ආශ්‍රයෙන් ගත්තොත් එහෙම කොතෙකුත් උදාහරණ තියෙනවා විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර මනා කියවීම් සහිත හොඳ සාහිත්‍ය පෞරුෂ මම දැකලා තියෙනවා. නිර්මාණකරුවෝ වගේම විචාරකයෝ.
ඉතින් අන්න ඒ වගේ සන්දර්භ ගත්තම අපිට පැහැදිලිවම කියන්න සිද්ධ වෙනවා විශ්වවිද්‍යාල වීම හෝ නොවීම අදාළ වෙන්නේ නැහැ මෙම විචාරකයා තේරීමේ කාර්යයේදී. අනිත් එක තමයි විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්යවරයෙක් විදිහට මම ඊටාම අවධාරණයෙන් යුතුව කියනවා. ඇත්තටම අපිටත් යම් යම් තැන්වල පුදුමිස් පිළිගන්නවා මේ සමහරක් අවස්ථා තියෙනවා මේ ඇත්තටම සමහරක් අපේම අය ගැන අපිට ප්‍රශ්න කිරීම තියෙනවා. මේ අය වෘත්තියටත් සුදුසුද කියන තැන්වල ප්‍රශ්න තියෙනවා. ඒ තරමට නැතුව නෙමෙයි ගැටලු. මම ඒ කියන්නේ වෙන මොකවත් නෙමෙයි. මම මේ කියන්නේ පුද්ගලයා පිළිබඳ මෙතනින් මේ කාරණාවක් මතුවුණා. ඇත්තටම අපි දැනගන්න මූලිකම දේ අපි මේ කාර්යයට සුදුසුද? විශ්වවිද්‍යාල කතිකාචාර්යකමට මම සුදුසුද? සුදුසු නැත්නම් මම දැනගන්න මට සුදුසු රාජකාරිය මොකක්ද කියලා තීරණය කරගන්න. මම එතනින් එහෙමනම් අයින් වෙන්න ඕනේ. අන්න ඒක මෙතනදී ඊටාම අපූර්වට කියුණා. මේ විචාරක භූමිකාවේදී එතන ඊටාම අවශ්‍යයි. මොකද අපි ලොකු සමාජ වගකීමක් සමාජ කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ එතනදී අනිවාර්යෙන්ම අපිට ලොකු වගකීමක් පැවරෙනවා. අපි මේ කාර්යයට මම මේ කාර්යයට සුදුසුද? තමන් ගැන ආත්ම විවේචනයක යෙදෙන්න ඕනේ. ආත්ම විශ්ලේෂණයක යෙදෙන්න ඕනේ. ඒක ඊටාම වටිනවා. ඒ වගේම බුද්ධි මහත්තයගෙන් කිව්ච්ච කාරණාව ගත්තාම ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු කියලා මම එක කොටස් කරනවා නෙමෙයි කොතන ගත්තත් විශේෂයෙන් හැබැයි මම ලංකාවේ කියලා දකිනවා අපේ හෘදේ සාක්ෂියත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ඇයි හිතන්න බැරි කෘතියක් අපි ළඟට එනකොට මේ කෘතිය අපි ළඟට එන්නේ ඒ කෘතියේ නිර්මාණකාරයා නෙමෙයි අපි ළඟට එන්නේ කතෘ නෙමෙයි අපි ළඟට එන්නේ විශේෂයෙන් අපි විශ්ව සාහිත්‍ය කතා කරන කතුවර මරණය කියලා death of the author කියන සංකල්පය. එතකොට අපිට කතුවරයා අදාළව නැහැ. අපිට කෘතිය තමයි අපි ඉස්සරහේ තියෙන්නේ. එහෙමනම් අපි කෘතියේ තියෙන දේවල් තමයි සාකච්ඡා කළ යුත්තේ. කතුවරයා එතන සම්බන්ධ කර ගැනීම සපුරාම වැරදි. හැබැයි අපේ විචාර කලාවේ ওই කියන ගැටලුව නිතර දක්නට ලැබෙනවා. අපේ බොහෝ දුරට කෘතියට පළමුව කතුවරයා එන්නේ. ඒ ගැටලුව තියෙනවා. අන්න එතනදී තමයි විචාරකයා තේරීමේ තෝරා ගැනීම ඔය කියන මූලිකම ගැටලුව මතුවෙන්නේ. මම දකිනවා ඇත්තටම නූතන විශේෂයෙන්ම අපේ නූතන විචාරක පරපුර ගත්තාම කොළඹ අවට පරිසරයෙන් උපදින සහ කොළඹ අවට ජීවත් වෙන කියලා මම ඒක ඒ විදිහට කියනවා. ඒකට හේතුව ඇත්තටම මොකද අපේ ගොඩක් දේවල් කොළඹටනේ රාශීභූත වෙලා තියෙන්නේ. කොළඹනේ ගොඩක් දේවල් තියෙන්නේ. එතකොට සාහිත්‍ය කලාව හැමදේම කොළඹ තමා සාකච්ඡාවට ලක් වෙන්නේ. එතකොට ඒ ආශ්‍රයෙන් බිහි වෙන චරිත, ඒ ආශ්‍රයේ ජීවත් වෙන චරිත තමා ඒ කියන කාර්යවල යෙදෙන්නේ. අන්න එතනදී මම දකින දෙයක් තමා මේ කොළඹ ආශ්‍රිතව ජීවත් වෙන පිරිස බොහෝ දුරට දකින්නේ කොළඹ ආශ්‍රිත ජීවිතය. ඒක වැරද්දක් කියලා මම මේ කියනවා නෙමෙයි. හැබැයි ඒ අයට මගේ ඇරෙන්න තව ලොකු පරිදියක් තියෙනවා. ලොකු අපසාරියක් තියෙනවා. අපි රට විදිහට ලංකාව ගත්තොත් කොළඹට පරිබාහිර තව ලොකු සමාජයක් මගේ ඇරිලා තියෙනවා. ඒ අයගේ අත්දැකීම් වලින් පරිබාහිරයි ඒ කියන සමාජය. ඒ හින්දාම අර කියන විචාරකයාට කොළඹ ආශ්‍රිතව ජීවත් වෙන නූතන විචාරකයාට අර කියන සමාජය මගේ ඇරෙනවා. අර කියන අත්දැකීම් මගේ ඇරෙනවා. එතකොට අර කියන ප්‍රදේශවලින් බිහිවෙන නිර්මාණවලට නිර්මාණ සාධාරණ කියවීමකට ලක් වෙනවාද කියන ගැටලුවක් තියෙනවා. මොකද ඒ අත්දැකීම් එයාලට දුරස්තයි. ඒ අත්දැකීම් මොකද ඕනෑම කෙනෙකුට දැනෙන්නේ මට මොනවා හරි දෙයක් දැනෙන්නේ මගේ අත්දැකීම් වලට බොහෝ දුරට සමීප වීමත් සමග. එතකොට අර කියන චරිතවලට අර විචාරකයාට ඒ අත්දැකීම් සමීප නොවීම තුළ ඒ කෘතිය සපුරාම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම මම ඔය කියන කාරණාව වගේම විශේෂයෙන් දන්න සහ දකින කාරණාවක් තමයි ඇත්තටම අපේ නූතන පරපුර විශේෂයෙන්ම මේ කියවීම සම්බන්ධ කාරණාවේදී ඉතා අවබෝධයෙන් යුතු කියවීමකට යනවාද කියන එක. මම මේක දකින ඉංග්‍රීසි වලින් අපි කියනවා ෆ්‍රැග්මන්ට් කියලා. තැන් වල පොඩි පොඩි කෑලි බෑලි ටිකක් කියවීමක් කරනවා මිසක අපි යම්කිසි ධාරාවක් ඔස්සේ යම්කිසි අපි හිතමුකෝ එක්තරා විචාර කලාවක් කියලා ඒ විචාර ප්‍රවණතාවක් කියමු අපි පශ්චාත් යටත්විතවාදයේ හරි ඓතිහාසිකවාදයේ හරි ඔන්න වගේ යම්කිසි විචාර දැන් අපි පුරාණ කාලේ නම් මාක්ස්වාදයේ නම් මාක්ස්වාදී ගැඹුරටම අධ්‍යයනය කරපු විචාරකයෝ හිටියා.
අන්නේ වගේ හැබැයි නූතනය වෙනකොට අපි අර හැම තැනකම තැන්තැන්වල පොඩි කෑලි අල්ලනවා මිසක අපි මම කියන්නේ නෑ මේ එකක් අල්ලගෙන ඉන්න කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. අපිට පුළුවන් නම් මේ හැම තැනකම පුළුවන් උපරිමේ කියවන්න, ඒ අත්දැකීම් එකතු කරගන්න. අන්න එතනදී අද විචාරකයාට ඒ දේවල් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මම කියන්නේ නූතන විචාරකයා, නූතන පාඨකයා පුහුණු පාඨකයෙක්, පුහුණු විචාරකෙක් විය යුතුයි. නූතන සාහිත්‍ය කියවන්න අනිවාර්යෙන්ම පුහුණුවක් අවශ්‍යයි. දැන් අර මම මතු කරපු ප්‍රශ්නය විනිශ්චය මණ්ඩලයක් ප්‍රශ්න කරන්න අපිට පුළුවන්කම තියෙනවද? දැන් එහෙම වෙන්නේ භාවිතය සහ ඔවුන්ගේ හැසිරීම කල්ක්‍රියාවනුව ප්‍රශ්න කරනවා සමහරු. හැබැයි ඒ සාහිත්‍යක ප්‍රශ්න කිරීමක් නෙවෙයි. දැන් ඔහුගේ රැකියාවෙන් ඔහුව ප්‍රශ්න කරන්නට බෑ. ඔහුගේ ක්‍රියාකලාපෙන් ඔහු ප්‍රශ්න කරන්න බෑ. ඔහු අඳින පළඳින විදිහෙන් ඔහු ප්‍රශ්න කරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි ওই විනිශ්චය මණ්ඩලයේ ප්‍රශ්න කරන්නේ ඒ අධීරවලින්ද බාහිර පෙනුමේ ඉඳලා. ඒ සාධාරණද කියලා මම ඇහුවේ. ඒක මෙහෙමයි. මම දකින්නේ අපි භෞතිකව ওই විදිහට තීරණය කරාට හැබැයි මම කියන්නේ ඒ පුද්ගලයා භෞතිකව තීරණය කිරීමක් නෙවෙයි එතන සිද්ධ විය යුත්තේ. පැහැදිලිවම ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ සහ මං අර කිව්ව පුහුණුවේ ප්‍රාමාණිකත්වයේ මතයි ඒ තීරණය විය යුත්තේ. ඒක පැහැදිලිවම දැන් ඔය යම් තැන්වල මම ප්‍රශ්න කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කරපු තැන්වල මම අදාළ චරිත යම් අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. ඒ ලක් කිරීමත් සමග මම කතා කරලා තියෙනවා. මොකද ඇත්තටම උදාහරණයක් විදිහට අපි හිතමු සිනමා වේදිකෙක් මම මේ ඒ අය මේකට නුසුදුසුයි කියන තැන ඉඳන් කතා කරනවා නෙමෙයි. හැබැයි බොහෝ අවස්ථාවල සිනමා වේදියා බොහෝ දුරට හොයන්න පුළුවන් සාහිත්‍යයේ චිත්ත රූප මැවීමේ ප්‍රවණතාව කොතෙක් දුරට පවතිනවාද? මොකද එයාගේ මාධ්‍ය. එයාගේ මාධ්‍යයට එයා වැඩිපුර නැඹුරුයි. එයාගේ ඉන්ද්‍රියන් තියුණු වෙලා තියෙන්නේ එයාගේ මාධ්‍ය භාවිතයත් එක්ක. එතකොට එයා බොහෝ දුරට එයාගේ මාධ්‍යයේ මෙවලම් තමා හොයන්නේ සාහිත්‍ය කෘතිය ඔස්සේ. හැබැයි සාහිත්‍ය කියන්නේ අර කියන දේම නෙමෙයි. ඒක එක්තරා ලක්ෂණයක් විතරයි. හැබැයි අද වෙනකොට ඒ ලක්ෂණත් බොහෝ දුරට සාහිත්‍ය අපි මහා ලොකු ලක්ෂණයක් විදිහට සලකන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ අපිට ඊට වඩා සාහිත්‍ය සම්බන්ධව ඒ කියන්නේ සාහිත්‍යයේම ප්‍රවීණයෝ ප්‍රවීණයෝ කියන එක මම මේ අදහස් කරන්නේ නාමිකව ප්‍රවීණ කියන එක නෙමෙයි. ඒ පිළිබඳ අත්දැකීම් මම එතනදී මෙහෙමත් දෙයක් කාරණාවක් එකතු කරනවා. ඇත්තටම මම නම් හරිම කැමති ওই සාහිත්‍ය විචාරයට එකතු වෙනවා නම් ඒ සම්බන්ධ ප්‍රායෝගිකව අත්දැකීම් තියෙන පිරිස්. උදාහරණයක් විදිහට කෙටි කතා විචාරයට එකතු වෙනවා නම් කෙටි කතා ලියපු කෙටි කතා බිහි කරපු අත්දැකීම් සහිත අය. මොකද මම එතන සාමාන්‍ය පිළිගන්න දෙයක් තමයි දරුලඳ අග නන්ම මිසපස වෙහි වෙහෙස වඳලඳ ගනෝ දැනගත හොත් කවර ලෙස. ඒක මම මේ හරියටම මේකමයි නිගමනයේ මේකමයි තීරණය කියලා දෙනවා නෙමෙයි. මම කියන්නේ එතනදී අරිට වඩා යම්කිසි සාධාරණ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අපි ව්‍යවහාරයෙන් දරුවෙකු ලැබීමේ වෙහෙස කියන්න පුළුවන්. අපි අනිත් අය දකින් මේ සඳහා ගන්න උත්සාහය දැකලා අපිට ඒ දේ විස්තර කරන්න පුළුවන්. හැබැයි ඉතින් දරුවෙක් බිහි කරපු මවක් ඒ වේදනාව ප්‍රත්‍යක්ෂයෙන් අත්විඳ කෙනෙක්. කෙටි කතාවක් ලියන්න වචනයක් හොයාගන්න ඒ ලේඛකයා ගත්ත උත්සාහය දන්නේ ඒ ලේඛකයාම පමණයි. එතකොට විචාරක භූමිකාවේදී අන්නේ කියන අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා නම් මම හිතනවා ඒක ඊටාම වටිනවා. දැන් ලේඛක පාර්ශවයෙන් ගත්තයින් පස්සේ දැන් සම්මානවල වලට විවිධ කෘතීන් නිර්දේශ වෙනවා. ඒ වගේම බහුතරයක් ලංකාවේ බිහිවන කෘතීන් නිර්දේශ වෙන්නේ නැහැ. දැන් නිර්මාණකරුවාගේ පැත්තෙන් ගත්තයින් පස්සේ දැන් විනිශ්චයකරුවා නෙවෙයි නිර්මාණකරුවාගේ පැත්තෙන් ගත්තයින් පස්සේ ඔහුගේ අනතිමානීත්වය කොයිතරම් දුරට තියෙන්න ඕනද? දැන් Tamanගේ කෘතියක් අතහැරීම ඇතුලේ මට කැපිල්ලක් ආවා මාව අයින් කරා කියන ද්වේෂ සහගත සිතුවිල්ලෙන් මෑත්වීම නිර්මාණකරුවගේ පැත්තෙන් කොයිතරම් වැදගත්ද බුද්ධි මහත්තයා? ඔව් වජිර මම හිතන්නේ ඒක එහෙම මේ සිත් රිදීම් අපේක්ෂා බංගත්වයටපත් නිර්මාණකරුවෝ අපට පහුගිය කාලේ දකින්න ලැබුණා. එහෙම වැඩිපුර හම්බෙන්නේ ඉතාලම පැහැදිලිව පෙන්වන්න පුළුවන් මේ ප්‍රතිඵල තිබුණා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් පහුගිය අවුරුද්දේ හෝ ඊට පහුගිය අවුරුද්දේ හොඳම නවකතාව හැටියට සම්මාන දිනපු කෘතිය මම හිතන්නේ විරාජිනී තෙන්නකෝන් කියන ලේඛිකාවගේ ඒක රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙනවා. ඊට පස්සේ ඒක විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලැබෙනවා. ගොඩගේ සාහිත්‍ය සම්මාන උල්ලේදී හොඳම
තරුණ කියන්නේ අපේක්ෂා සහිත නවකතාකාරී හැටියට ඒ ලේඛිකාව සම්බන්ධ වෙනවා. නමුත් පුදුමය දැන් ඔබ කිව්ව ආකාරයේ හිත රිදෙන්නේ නැද්ද ඒ වගේ ලේඛිකාවකට එක්තරා තවත් විශාල නවකතාවට පමණක් සීමා වූ සම්මාන උල්ලේකදී අවසාන පොත් 12ටවත් ඒ කෘතිය ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට විශාල ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ විශාල කියන්නේ ඒ ලේඛිකාවගේ මානසිකත්වය ගැන අපිට හිතන්න පුළුවන්. මේ නමක් අවශ්‍ය නැහැ කවුරු හරි. එතකොට ඒ පොත් 12 කියවපු විනිශ්චය මණ්ඩලය. විනිශ්චය මණ්ඩලයේ නවකතාව පිළිබඳ තියෙන දැනුම මොකද්ද? එයයි නවකතාවක් කියන්නේ කුමන පදනමක් කුමන නිර්ණායක වලින් මේ නවකතාව තෝරනවද? මේ ආදී වශයෙන් මේ විශාල ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ දැන් ආචාර්ය කුමුදු කරුණාරත්න කිව්වා වගේ එතුමිය කිව්වා හෘද සාක්ෂිය. දැන් කතිකාචාර්ය මහේන්ද්‍ර රත්නායක කිව්වා මේ කතෘවරේ අයින් කරලා පොත නිර්මාණය. එතකොට පුද්ගල බද්ධ ਵਿਚාරයේ අපේ දරුණුවට තියෙනවා. ඒක තමයි විෂයබද්ධ ਵਿਚාරයනේ අපිට හම්බ වෙන පොත අපිට ලිව්වේ කවුද කියන එක වැදගත්. අපි මේ කියවන පොතේ තියෙන මේ අන්තර්ගතය. නැත්නම් අපි ඒ දෙන්නම කිව්වා මේ විෂය පිළිබඳ දැනුමක් තියෙනවා නම් කවිය නම් ප්‍රවර්ගයේ කවිය ගැන කවිය කියවලා තියෙන්න ඕන. ලෝක සාහිත්‍යයේ කවිය කියවලා තියෙනවා. අපේ පැරණි සාහිත්‍යය නූතන සාහිත්‍ය අපේ මේ කවියේ ප්‍රවණතා ට්‍රෙන්ඩ්ස් මොනවද? එහෙම නැතුව මේ විනිශ්චය මණ්ඩලයකට ගිහිල්ලා හොඳ කවි පොතක් තෝරන්න බෑ. ඉතින් එවැනි වෙල අවස්ථාවක එවැනි හොඳයි කියලා ලේඛකයාට විශ්වාසයක් තියෙන්න පුළුවන්. අපේ ලේඛකයාගේ විශ්වාසය නෙමෙයි සම්මානයට මේ මූලික හේතු වෙන්නේ. නමුත් එහෙම අවස්ථා තිබුණානේ. දැන් මම කියපු උදාහරණෙම ගත්තොත් මෑත කාලේ වෙච්ච විශාලතම කොහේ හරි වෙච්ච විශාල වැරද්දක්. එතකොට අපි මේ විනිශ්චයකරුවන් කොහෙන්ද හොයාගන්නේ? මේ විනිශ්චයකරුවන් තෝරාගත්තේ කොහොමද? පදනමක් තියෙනවා. ඉතින් ලේඛිකාවට ප්‍රශ්න කරන්න බෑ. මොකද මේ තීන්දුව අවසාන තීන්දුව විනිශ්චය මණ්ඩලයක තීන්දුව අවසానයි. එහෙමනේ කියන්නේ. ඒක මේ ප්‍රශ්න කරන්න බෑ. රාජ්‍ය මට්ටමින් දෙන සම්මානයක් වුණත් අහන්න බෑ. මේ රජයේ සල්ලි මේ සම්මාන වලට දෙන්නේ කොහොමද මේ පොත තේරුවේ කියලා මේ අධිකරණයට යන්න බෑනේ. ප්‍රශ්න කරන්න බෑ. නමුත් ඒක ඊටාම අවාසනාවන්ත තත්ත්වයක් අපේ රටේ එහෙම වෙනවා. කියන්නේ එතකොට ලේඛකයා හෝ ලේඛිකාව මන්දෝත්සාහී වෙනවා. Tamanට අඩුම වශයෙන් දැන් මම ඔය දක්වපු උදාහරණයේදී ඒ ලේඛිකාවට හිතෙන්න පුළුවන් මේ මෙච්චර අනිත් තවත් විනිශ්චය මණ්ඩල දෙකකදී තුනකදී හොඳම වෙන කෘතිය මේ පොත් 12කටවත් අතරට එන්න බැරි වෙන්න තරම් දුර්වල කෘතියක්. එතකොට කොතනද අපේ මේ සීමාව ඉර අඳින්නේ විනිශ්චය පිළිබඳ. ඉතින් එවැනි වැරදි සිදු වෙනවා, ඉතිහාසයේ සිදු වෙනවා, නැවතත් සිදු වෙනවා, සිදුවෙමින් පවතිනවා. ඕක විශාලතම ප්‍රශ්නයක්. හැබැයි අර කාරණා දෙක නම් මම පිළිගන්නවා. මේ කුමුදු කරුණාරත්න ආචාර්යතුමී කිව්වා වගේ තමන්ගේ හද සාක්ෂියට එකඟව තමයි තමන්ගේ තීන්දුව දෙන්න ඕන. ඒ වගේම මහින්ද රත්නායක ආචාර්යතුමා කිව්වා වගේ අපි නිර්මාණය දකිමු කතෘ පැත්තක තියෙන. ඔය දැන් ඇත්තටම දැන් කතුවරයා නිර්මාණකරුවාගේ තියෙන නිර්හංකාර බව සහ ਵਿਚාරය ඉවසීම. දැන් අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් නේ. දැන් ඔබතුමිය පොතක් කියවුවොත් ඔබතුමියගේ හෘද සාක්ෂියට එකඟ ਵਿਚාරය නිර්මාණකරුවාට කරයින් පස්සේ ඔබතුමියට අත්දැකීම් ඇති එයත් එක්ක එකඟ වෙන අයට වැඩිය එයත් එක්ක විරසක වෙන අය තමයි වැඩි වෙලා ඉන්නේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත යුතුයි මේ සම්මාන සහ සාහිත්‍ය කියන මාතෘකාවෙන්. ඇත්තටම ඒ ප්‍රශ්නය අහපු එක ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හේතුව මගේ වාසනාවකට මම විනිශ්චය මණ්ඩල කීපයක අවුරුදු කීපයක ඉඳලා තියෙනවා. මගේ වාසනාවට මම පොත් කියවපු තිබුණු පොත්වල කතුවරු මගේ හිතවතුන් ඕන තරම් ඉඳලා තියෙනවා. මාත් එක්ක ඉගෙන ගත්ත අය ඉඳලා තියෙනවා. මාත් එක්ක රැකියාව කරන අය ඉඳලා තියෙනවා. මාත් එක්ක සාහිත්‍ය ලෝකේ ගනුදෙනු කරන මෙතුමා වගේ ජේෂ්ඨයෝ ඉඳලා තියෙනවා. එතකොට මේ කිසි කෙනෙක්ගේ පොතක් මගේ විනිශ්චය තුර සම්මානයට ලක් වුණේ නැහැ කියලා මට එක ඉඟියකින්වත් ඒ ගැන සලකුණු කළා නැහැ. මං ඒ අතින් වාසනාවන්තයි, ආඩම්බර වෙනවා. ඇත්තටම මෙතුමා වගේ නිර්මාණකරුවන්ට, ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන්ට මම මගේ ගෞරවය පිරිනමන්නටත් මේක අවස්ථාවක් කරගන්නවා. කවදාවත් අපිට වචනකින් බැල්මකින්වත් ඒ විනිශ්චය හෝ ඒ සාහිත්‍ය කර්තව්‍ය පෞද්ගලික ජීවිතය හෝ සාහිත්‍ය ලෝකයේ ගනුදෙනු වලට ලුහුඬු කරලා නැහැ. ඒක තමයි සාහිත්‍යකරුවෙකුගේ පිරුණු බව. ඒක තමයි සාහිත්‍යකරුවෙකුගේ මානව හිතවාදීත්වය. ඒක තමයි ඔවුන්ගේ දෘෂ්ටිමය ශාස්ත්‍රීයත්වය. විනිශ්චය කියන්නේ එකක්.
සාහිත්‍ය කියන්නේ තව එකක්. සාහිත්‍ය අවසාන ඵලය වෙන්නේ විනිශ්චයකින් හෝ සම්මාන උළෙලකින් හොඳම පොත වීම පමණක් නොවේ. හොඳම පොත වීම වැදගත්. මේ දෙපළම කිව්වා වගේ ඒකෙන් තමයි අපි සාහිත්‍ය නිර්මාණකරුවෙකුට ශක්තිය සම්පාදනය කරන්නේ. ඕන් ලියන්නේ කවදාවත් කිසියම් කියන්නේ විනිශ්චයකින් ජයග්‍රහණයක් බලාගෙන නොවේ බහුතරයක්. හැබැයි වර්තමානයේ තත්ත්වය තුළ මේ සාහිත්‍යයක උඩලාල් වල තියෙන ස්වරූපයත් එක්ක ලේඛකයෙක් එය ඉලක්ක කොටගෙන ලිවීම වෙන්න පුළුවන්. හැබැයි ඒක පුදුමයක් හෝ වරදක් වෙන්නෙත් නැහැ. මොකද අපි දන්නවා ඔබත් හොඳින්ම දන්නවා සාහිත්‍යකරුවා කියන්නේ මේ සමාජය තුළ ඊටාම දුක්ඛිත එහෙම නැත්නම් දුක්ඛිත කියලා මම අදහස් කරන්නේ නෙවෙයි කිසිම වරප්‍රසාදයක් ලබා ගන්න පුද්ගලයෙක් නෙවෙයි. ඔහුට ඒ වෙනුවෙන් හම්බ වෙන මේ ජන ප්‍රසාදය තමයි ඔහුගේ තෘප්තිය, ඔහුගේ ධනය. එතකොට හුදෙක් මේව තුල ලැබෙන මූල්‍යමය අග ඉක්මවාගේ තලයක ඒ තුල ඔවුන්ගේ කාර්ය සාහිත්‍යයක භූමිකාව අගයනකොට ඊට වැඩි සතුටක් ඔවුන්ට නැහැ. එතකොට මම හිතන්නේ විනිශ්චය තුල අපි මූලිකව පළමුවත් අවසානවත් හිතන්නට ඕනේ සාහිත්‍ය වෙනුවෙන් අපි කරන සම්ප්‍රදානය මේ තේරීම් හරහා වගේම ඒ තුල ලේඛකයෙකුට අපිට දෙන්නට පුළුවන් උපරිම තෘප්තිය මොකක්ද කියන එක පිළිබඳව අපි ඇත්තටම සවිඥානික වෙන්න ඕනේ. දැන් මෙතුමා කිව්වා වගේම අපිට කතුවරයා අදාළ නැහැ. අපිට කෘතිය. කෘතිය ඇගයීම තුල කතුවරයා ඇගයීම මිසක කතුවරයා ඇගයීම තුල කෘතියකට ලැබීමක් නැහැ. ඒක තමයි විනිශ්චය මණ්ඩල වල සියලුම දෙනා මං හිතන්නේ තමා තුළ තියාගන්නට ඕනි පළවෙනි කාරණය. එතකොට ඔබ අහපු විදිහට මේවා විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ බොහොම සංකීර්ණ තත්වයන් තුළ ඒ වුණත් අපි මේ කාර්යය කරගෙන යනකොට මේ අර්බුද මැද මේක වෙනුවෙන් කොතරම් දුරට අපිට කැප වෙලා ඒ වෙනුවෙන් අවංක වෙන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් මහින්ද රත්නායක කතිකාචාර්යතුමනි දැන් ඔබතුමන් සාහිත්‍ය උල්ලවල ඔබේ කෘති නිර්දේශ වෙනවා. ඒ නිර්දේශ වුණයින් පස්සේ ඇතැම් වෙලාවට ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වීම ඇතුලේ ඔබ අත්විඳ සමහර දේවල් ඔබ ප්‍රකාශයට පත් කරනවා. හැබැයි ඒ ප්‍රකාශයට පත් කිරීමම නෙවෙයි මම මේ ප්‍රශ්න කරන්නේ. එතකොට ඔබ නියෝජනය කරන්නේ ලේඛක පාර්ශවය. දැන් ඒ දරා ගැනීම කියන කාරණය. දැන් Tamanට ලැබෙන විනිශ්චය දරා ගැනීම කියන කාරණය කොයිතරම් දුරට වැදගත්ද? ඒ වගේම ප්‍රශ්න කිරීමේ අයිතිය ඒ හා සමානව වැදගත්. හැබැයි මේ දෙක අතර කොහොමද පරිස්සම කියන සාධකය අපි තියාගන්නේ? ඔව්. ඔතන ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඔය හැම තැනකම මම නම් දැන් මම විචාරක ශේෂ්ත්‍රයක් නියෝජනය කරනවා. මම එතනින් පරිබාහිරව දැන් නිර්මාණකාරයා කියන තැන ඉඳගෙන විතරක් මම කතා කරනවා. නිර්මාණකාරයෙක් විදිහට මම ඔය කියන අවස්ථා දෙක සම්බන්ධයෙන්ම කියන්නේ වැදගත්ම දේ අවංකකම කියන එක. අනේ මගේ හැම තැනකම මම ගොඩාක් දේවල් සමග ගනුදෙනු කරන්නේ ওই කියන අවංකකමත් එක්ක. එතකොට පැහැදිලිම කතාව දැන් ඇත්තටම මට නම් දැන් මගේ නිර්මාණ සම්බන්ධයෙන් මට හිතෙනවා මේ අනවශ්‍ය මාතෘකාවක් පෑදුනා දෝ කියලා හිතෙනවා. මොකද මේ ඒ තැන් මම ගොඩක් ඇත්තටම අයින් කරලා මාතෘකාවෙන් අයින් කරලා තියෙන තැන් කතා බහ නොකර අතහරින දැන්. මොකද ඒකට හේතුව මම මෙහෙම කියන්නම් පැහැදිලිවම මම ඇත්තටම අද වෙනකොට ලංකාවේ ක්‍රමය තුල සම්මාන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම සම්මාන අතහැරලා තියෙන්නේ. මොකද ඒකට හේතු කාරණා මමම පැහැදිලිවම මම තීරණය කරගෙන තියෙනවා සම්මාන බලාපොරොත්තුවෙන් මම ලියනවා නම් මම මේ වලට ලිවීම අතහැරලා. මොකද කොතෙකුත් අවස්ථා තිබ්බා නෑ මම එහෙම කතා කළ යුතු නෑ මම හිතනවා. පැහැදිලිම කතාව මම ඒ තැන්වල හරි අපූර්වට මට කියන්න තියෙන දේ තමා එක්කෝ විචාරකයා මේ කෘතියෙන් කියුවේ නෑ. කියවන්න කාලය වෙලාව ලැබුණේ නැත්නම් විචාරකයාට ඒ කෘතීන් වල තියෙන අන්තර්ගතය තේරුම් ගන්න බැරි වුණා. එක්කෝ ඔය කාරණා නැත්නම් ඒ වසරවල තිබ්බ තව ප්‍රවීණයන්ගේ නාමලේඛනයේ ඉදිරියේ මම අර මුලින්ම කිව්වා වගේ නම දකිනකොට මේ කෘතීන් හැලුණා. ඒ වගේ තත්වවලට මුහුණ එක තැනක් ගත්තොත් එහෙම මගේ කෘති මුල් අවස්ථාවල නිර්දේශ වෙලා තියෙනවා ඔය සම්මාන රාජ්‍ය සම්මාන ස්වර්ණ පුස්තක සම්මාන ඔයගේ අවස්ථාවල. හැබැයි ඒ යුගයේ මේකන සම්මාන මාෆියාව තිබ්බේ නැහැ.
අන්න ඒ යුගයේ මගේ කෘති අවසන් වටවලට අවසන් කෘති 3ට අවසන් කෘති 5ට නිර්දේශ වෙනවා. හැබැයි මේ සම්මාන මාෆියාව ඊට අවුරුදු 2-3කට පස්සේ එනවා. එතකොට ඔය කියන 5 කිට්ටුවටවත් මගේ කෘති එන්නේ නැහැ. අන්න ඒ ඔය කියන සම්මාන මාෆියාවේ එන යුගයේ පුදුම තරඟයක් එනවා. ඒ තරඟෙදී ලේඛකයා හරිම ලස්සනට විචාරකයා පස්සේ ගිහිල්ලා ඒ සම්මාන සමග අර පෞද්ගලික ගනුදෙනු හිතවත්කම් ඔස්සේ ගොඩාක් සංකීර්ණ වාතාවරණයකට සියල්ල සමීකරණය වෙනවා. ඉතින් අන්න ඒ තත්ත්වත් එක්ක මම සම්පූර්ණ දෙනින් අයින් වෙනවා. ඒ කියන්නේ මට බෑ මම කැමතිත් නෑ ওই වැඩේට මම යන්නෙත් නෑ මම කරන්නේ නිර්මාණය බිහි කරනවා මම පැත්තකටලා ඉන්නවා. හැබැයි ඔතන මට තියෙන ලොකුම කනගාටුදායක කාරණාව තමයි ඒකෙන් වෙන්නේ මගේ කෘතිය මගේ රාක්කේ විතරයි තියෙන්නේ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. මොකද ඇත්තටම අඩුතරමේ අවසන් වටේකටවත් නිර්දේශ වීම තුල තමයි පාඨකයාට මේම කෘතියක් තියෙනවා කියන අවධානය යන එක පාඨකයාගේ වැරද්ද නෙමෙයි. වර්තමානයේ කාර්යබහුල සමාජයේ පාඨකයාට හරිම ඉඩ අඩුයි පොතක් කියවන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට අන්න අර වගේ අවස්ථාවක් ලැබීම තුල තමා පාඨකයා හමුවට ඔය කෘතිය යන්නේ. ඉතින් ඒ හින්දාම බොහෝ දුරට මම දැන් ඇත්තටම මගේ කෘතින් ඔස්සේ කියන්න යන දේවල් මම නිකන් මම එක සරලව කිව්වොත් ඇත්තට මට වසර පතා හැමදාම මේ සම්මානයක් ගන්නව එහෙම නිර්මාණ බිහි කරන්න මට අවශ්‍ය නැහැ. මම නිර්මාණ බිහි කරන්නේ මට ප්‍රබලව දැනුණ සමාජ සංස්කෘතියේ මොනවා හරි ප්‍රබල වෙනස්කමක් කිරීම සඳහා අවශ්‍ය මාතෘකාවක් ඔස්සේ මම යම්කිසි නිර්මාණයක් කරන්නේ. මට අවශ්‍යයි ඒ වෙනස සඳහා පාඨකයා දැනුවත් කිරීමට පාඨකයා සවිඥාන කිරීමට මට ඕනේ අන්නේ කියන පණිවිඩේ නැත්තම් ඒ කියන தත්ත්වය සඳහා පාඨකයාව අපි කිමු උසිගන්නන්න නැත්තම් පාඨකයාව සවිඥානික කරන්න මට අන්න ඒ දේ කරගන්න අවශ්‍ය. නැතුව සම්මානයක් ගන්නවත් ඒ කියන දේවල් නෙමෙයි අවශ්‍ය. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ අර සම්මානයේ නිර්දේශ නොවීම තුල අර අවස්ථාව ගිලිහෙනවා. සම්මාන උළෙලවල් නිසාම මතු නොවන අසාධාරණ ලක්වන කෘති මේ හැම තැනකම ඉන්න නිර්මාණකරුවෝ හැම තැනකම තියෙන්නේ ලේඛන ඒ වගේම වටිනා කියන දේවල්. මොකද ලේඛකයෙකුගේ නිර්මාණයක් කියලා කියන්නේ ඊටාම දීර්ඝකාලීන පරිශ්‍රණයක ප්‍රතිඵලයක්. ඒ වගේම උත්සාහයක ප්‍රතිඵලයක්, සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා මේ හැම තැනටම අවධානය යොමු විය යුතුයි. නමුත් හැම කෘතියටම සම්මානය හිමි විය යුතු නැහැ. එහෙම වන්නත් බෑ සම්මාන වල. ඒ නිසාම මතුවන විවාද සම්පන්න බව පිළිබඳව ප්‍රශ්න කරමින් අදහස් හොයමින් ඒට හේතු කාරණා විමසමින් තමයි අද ලිවිසරි ප්‍රේමී අපේ සාකච්ඡාව අපි ගොඩනගමින් සිටින්නේ. මුදුදාස ගලප්පත්ති මහත්මයා, ආචාර්ය කුමුදු කරුණාරත්න මැතිණිය, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයා විවිධ කරුණු ඔස්සේ අපට පැහැදිලි කරමින් දෙනවා මේ සම්මාන සහ සාහිත්‍ය කියන මාතෘකාවට අවශ්‍ය කරන කාරණා. මේ ගලපති මහත්මයා දැන් අපි හිතුවොත් දැන් හේතු පාඨයක් ඉදිරිපත් වෙනවා ජයග්‍රහණය සඳහා. හේතු පාඨ ඉදිරිපත් කරලා ඒ සඳහා වන නිර්දේශිත කාරණා ඉදිරිපත් වෙනවා. දැන් මේක ප්‍රායෝගිකද නැද්ද දන්නේ මේ ප්‍රතික්ෂේප වන අඩුතරමේ අවසන් කෘති 12ට හරි නිර්දේශ නොවීමට හේතු කාරණා ඉදිරිපත් වෙන සම්ප්‍රදායක මේක ප්‍රායෝගික නොවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේ අහන්නේ එහෙම ක්‍රමයකටවත් ගියොත් අඩුතරමේ අදහසක් එයි නේද? මම ඇයි මේ අතරින් ප්‍රතික්ෂේප වෙලා නැත්නම් මම පසු කර මේ කෘතිය ඉස්සරහට ගියපු කාරණාව කුමක්ද කියන තැනට එන්නට පුළුවන්කම ලැබෙයි නේද? එහෙම වැඩපිළිවෙලක් එහෙම ලෝකේ තියෙනවද? එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන්ද? ඒ ප්‍රායෝගිකද? ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා මේ මට නම් හිතන එකක් අසීරුයි. මොකද ඔය එක් වටවලනේ මේ වජිර විනිශ්චය කරුවන්නේ අපි තු නවකතාව නම් දැන් මට අත්දැකීම් තියෙන අවස්ථා කියන්නේ එහෙම මණ්ඩල කීපයක අත්දැකීම් තියෙනවා. අපි තෝරන්නේ කොහොමද කියන්නේ. ඒතකොට ස්වර්ණ පුස්තක අපි හොඳටම දන්නවා. ඒකේ පාදක මණ්ඩලයක් ඉන්නවා, මධ්‍ය මණ්ඩලයක් ඉන්නවා, අවසාන කෘති පහ තමයි විනිශ්චය මණ්ඩලය විසින් තෝරන්නේ හොඳම කෘතිය. ඉතින් දැන් මම එම මණ්ඩලෙත් ඉඳලා තියෙනවා බොහෝ කාල කීප වතාවක් ස්වර්ණ පුස්තක මධ්‍ය මණ්ඩලය. ඒතකොට මධ්‍ය මණ්ඩලයට ලැබෙන්නේ පාදක මණ්ඩලය විසින් තෝරලා දෙන කෘති 12. මට ප්‍රශ්න කිරීමේ අයිතියක් නැහැ. මට ඒ ආයතනෙත් එක්ක ප්‍රකාශකයන් අහන්න බෑ. මෙතන මෙහෙම හොඳ පොතක් තිබුණේද මං කියවලා තියෙන්න පුළුවන්. මං පාඨකයෙක් විදියට මං කියවලා මං කැමති රස විඳපු නවකතාවක් තියෙන්න පුළුවන්. ඒක 12ට ඇවිල්ලා නැහැ කියලා මට අහන්න බෑ.
ඒ සංගමෙන් සංවිධායකවරුන්ගෙන් අනුග්‍රහයකින් අහන්න බෑ මේ මෙච්චර හොඳ පොතක් තිබුණ මේ 12ට ආවේ නැහැ කොහොමද කියලා. එහෙම එකක් නැහැ. නමුත් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔබ කියන යෝජනාව අපිට ලැබෙනවාද? ඒ 12 තෝරනකොට අපිට ලැබෙන්නේ නැහැ. මධ්‍ය මණ්ඩලයට ලැබෙන්නේ නැහැ. ඇයි අනිත් පොත් ප්‍රතික්ෂේප වුණේ කියලා. එහෙම කාරණාවක් තියෙනවා. ඒක කොහොමද නවකතා 40ක් 50ක් වර්ෂයට පිට වෙනවා නම් ඒ 40 50 ගැන කොහොමද සමීක්ෂණ වාර්තා ලියන්නේ? හැබැයි දැන් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ අත්දැකීම් අනුව නම් ඒ අය මුලින්ම රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ උපදේශක සමාජිකාවන් තමයි කෙටි ලැයිස්තුවක් කරන්නේ. කෙටි ලැයිස්තු කරලා ඊට පස්සේ තවත් මණ්ඩලයකට අරනවා. ඒ අයගෙන් තෝරලා වට 3කට එනවා. එතකොට ඒ තුන්වෙනි වටේට එනකොට අපේ ගාව තියෙනවා ඒ විනිශ්චයකරුවා හෝ විනිශ්චයකාරය විසින් දෙනු ලද ලකුණු සංඛ්‍යා. ඒ කාරණා එක් විෂය යටතේ අපි ලකුණු දෙනවා. ලකුණු 100 නම් මේ කතාවේ තේමාවට මෙච්චරයි, අන්තර්ගතය මෙහෙමයි, භාෂා භාවිතය, අක්ෂර වින්‍යාස, ඒ වගේ ජීවන දෘෂ්ටිය ලේඛකයාගේ එහෙම අපිට ලිඛිත වාර්තා තියෙනවා. ඒක රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ හිටපු සමාජිකයෙක් හැටියට බොහෝ වෙලාවට විනිශ්චයට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මට ඒක තාම නිර්භයව කියන්න පුළුවන් අපි ගාව තියෙනවා. නමුත් අනෙත් මණ්ඩල ගැන මට කියන්න දන්නේ නැහැ. සරණ පුස්තක මණ්ඩලයේ නම් අපිට කවදාකවත් එහෙම වාර්තාවක් ලැබෙන්නේ නැහැ. දැන් මධ්‍ය මණ්ඩලයේ මං කීපතාවක් මේ කටයුතු කරා මට ලැබෙන්නේ නැහැ එහෙම මේ මොකද මේ 12 තීරුවේ ඇයි කියලා. පොත් 12ක් තෝරලා දෙන මේකේ 5ක් තෝරන්නේ. ඉතින් එතකොට තවත් වෙනත් සාහිත්‍ය සම්මාන උල්ල ගැන කියන්න දන්නේ නැහැ අත්දැකීම් නැති නිසා. විද්‍යෝදි සාහිත්‍ය සම්මාන උල්ල වෙනම විදිහේ සම්මාන ප්‍රදානය කරන ක්‍රමයක් අනුගමනය කරන්නේ ඒක පුද්ගල විනිශ්චය. ඉතින් එතකොට මේ කොහොමද කරන්නේ? ඔබ කියන ආකාරයට ප්‍රතික්ෂේප වෙන පොත ඇයි ප්‍රතික්ෂේප වුනේ කියලා කියන්න කොහොමද? ඒක ටිකක් තරමක මේ ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්. ඔබතුමාගේ දැන් අදහසේම තියෙනවා දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිළිබඳව දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා මුල් වටේ නිරීක්ෂණය දෙන්නේ එතකොට රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලයේද? මුල් වටේ තෝරා දෙන ඔවුන් පාදක මුල් වටේ මේ සමීක්ෂණය කරන්නේ උපදේශක මණ්ඩලයේ සමාජිකා. ඒතර උපදේශක මණ්ඩලයේ පත් වෙන්නේ රාජ්‍ය විසින් යෝජනා කරන පිරිසකින්. ඒතර එතකොට ලේඛකයාට යම් අසාධාරණයක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ කොහොමද ඔබ කියන්නේ? ඒ කියන්නේ දැන් රාජ්‍ය විසින් නම් කරන උපදේශක මණ්ඩලයක් තමයි එතන ඉන්නේ. එතකොට රාජ්‍ය විසින් නම් කරන උපදේශක මණ්ඩලය අපි දන්නවා උපදේශක මණ්ඩලයට පත් වෙන්නේ රජය හා සම්බන්ධ රාජ්‍යයට හිතවත් නෑ මම ඒක පිළිගන්නේ නැහැ. මම ඒක පිළිගන්නේ නැහැ. මම උපදේශක මණ්ඩලයේ සමාජිකයෙක් කියලා හිටි රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. දැනුමක් අනුග්‍රහයක් ඇතුනේ මේ මොකක් හෝ හේතුවකට මාව මේ මණ්ඩලයට පත් කරලා තියෙනවා. ඒක මගේ පසුබිම හොයනවා ඇතිනේ. නමුත් මේ දේශපාලන පත්වීමක් කියන එක මම සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. හරි. වටිනවා. ඒ තාම වටිනවා ඒ උත්තරය. එතකොට බොහෝ නිවැරදි කිරීම මේ ඇතුළෙම තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය කියලා කියන්නේ මේ දේශපාලඥයන් විසින් තෝරන මණ්ඩලයක් නෙවෙයි. වජිර තවත් පැහැදිලි කරනවා නම් මම දන්න ප්‍රමාණයට මම හිටපු බොහෝ අවස්ථාවල උපදේශක මණ්ඩලයේ හෝ මම සභාපති වෙලා හිටපු අවස්ථාවේ පවා කිසිම එහෙම දේශපාලන පත්වීමක් නොවුණා කියන එක මට කියන්න පුළුවන්. එහෙම දේශපාලන බලපෑමකුත් ප්‍රතිඵලයට උනේ නැහැ කියලත් ඉතාම නිර්භයව කියනවා. ඔව්. මම විතරදී මේ බුද්ධි මහත්තයා මම යෝජනාවක් විදිහටත් ගේනවා. ඇත්තටම දැන් මේ රාජ්‍ය සාහිත්‍යවලදී ඔය සිද්ධ වෙන යම් අංග ඉදිරිපත් කළා මේවට මෙහෙම ලකුණු ප්‍රමාණයක් එහෙම දීලා එහෙම ලයිස්තු ඉදිරිපත් වෙනවා කිව්වා. හැබැයි ඒ තැන්වල මම නම් කැමති ඒ අදාළ විස්තරය ඒ කියන්නේ ලකුණ නෙමෙයි සම්පූර්ණ ඒ කියන්නේ ඒ කියවපු කෙනා මේ කෘතිය දකින්නේ කොහොමද කියන එයාගේ විනිශ්චය. ඒ විනිශ්චය ලැබෙනවා නම් ඒ කියවන හැම කෙනාගින්ම. එතකොට මම කියනවා මෙහෙමයි අවුරුද්දට ලියවෙනවා නම් නවකතා 130ක් මම නම් අනුමත කරන ක්‍රමය තමයි ওই 130 ගැනම මොනවා හෝ යමක් කියවිය යුතුයි. ඒ කියන්නේ විනිශ්චය මණ්ඩල කීපයක්ම දැන් ඉන්නවනේ. පාදක මණ්ඩල හෝ මධ්‍ය මණ්ඩල හෝ ඔය කියන විදිහට ඕනෑම සම්මාන වල ගත්තාම යම් ආකාරයක මොනවා හෝ කෘතියක් කියවන යම් කෙනෙක් හරි ඉන්නවනේ. ඒ කෙනාගෙන් අර කෘතියට අදාළ ਵਿਚාරයක් එනවා නම් සහ ඒ ਵਿਚාරය කොතනක හෝ පළ වෙනවා නම් ප්‍රසිද්ධ වෙනවා නම්
එතකොට මම හිතනවා අපේ නවකතා උදාහරණයක් විදිහට මම ගත්තේ නවකතා කලාව වගේම විචාර කලාවත් මීට වඩා ලොකු දියුණු තැනකට අපිට ගෙනියන්න පුළුවන්. මොකද අපිට ඒ ඔස්සේ ඒ කියන විචාරකයා මේ කෘතිය කියවුවේ කොහොමද කියන එක දැනගන්නත් පුළුවන්. ඒ වගේම නිර්මාණකාරයාට අඳුර ගන්න පුළුවන් තමන්ගේ තිබ්බ දුර්වලතා මොනවද, තමන්ගේ නිර්මාණයේ තිබ්බ අඩුපාඩු මොනවද කියන එක. ඒ වගේම අනෙකුත් නිර්මාණකරුවන්ට වගේම නිර්මාණකරණයට එන ආධුනිකයන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් හම්බ වෙනවා. අර නිර්මාණයේ තිබ්බ අඩුලුහුඩුතා හෝ සුසාධිත නැත්නම් හොඳ ලක්ෂණත් එක්ක එයාගේ නිර්මාණ කරන ශක්තිය වර්ධනය කරගෙන අවස්ථා ලැබෙනවා. මම කියන්නේ අපේ සාහිත්‍ය ඔන්න ඔය කියන කතිකාව ගොඩනැගිය යුතුයි කියන එක. ඒක සිද්ධ වෙන්නේ නැහැ. සංවාදයක් හොඳ හැදෙයි. මම හිතන්නේ මම මේ ආචාර්ය මහින්ද රත්නායක සමග එකඟයි ඒ කාරණාවට. හැබැයි තව ඊට එහා ගිහිල්ලා කාරණාවක් කියන්න කැමතියි. දැන් අපි රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ ප්‍රතිඵල කියනකොට හොඳම කෘතියට හේතු පාඨයක් ලියනවා මිසක් අනෙක් කෘති ගැන අපි සඳහන් කරන්නේ නැහැ. නමුත් මම දකිනවා මේ ගොඩගේ ජාතික සාහිත්‍ය උල්ලේ නම් ඒ අය වර්ෂයේ එයාගේ මේ ඇයි මේ කෘතිය තේරුවේ මොනවද අවසාන වටේ කෘති පිළිබඳ කෙටියෙන් හෝ වාර්තාවක් දෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවක්. ඒක හොඳ ලකුණක්. ඉතින් ඒක රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයට අනුගමනය කරන්න පුළුවන් නම් දැන් ඉන්න මණ්ඩලයට හෝ ඉදිරි කාලේ පත් වෙන මණ්ඩලයකට ඒක ඔබ කියන කාරණාවත් එක්ක මම එකඟ වෙනවා. මොකද ඒක වැදගත්. ඒ කියන්නේ මේ පහ තීරු මේ ඒ අය දැන් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී සමීක්ෂණ වාර්තාවේ කියනවා අවසාන වටේට පොත් තුනක් තේරුණා. ඒ පොත් තුන පිළිබඳ සමීක්ෂකයන්ගේ අදහස් ඒක අතිශය වැදගත්. අන්න එතනදී ඒ වගේ තත්වයකදී විචාරකයාටත් ගැළවීමක් නැහැනේ. යම්කිසි වගකීමක් ලිඛිතව දෙනෝනේ. ලිඛිතව දෙනවා. එතකොට හොඳින් කෘතිය කියවීමේ වගකීම එයාට තියෙනවා. හොඳයි. ආචාර්ය කුමුදු කරුණාරත්න මැතිණිය දැන් ඔබතුමිය විනිශ්චය මණ්ඩල සමාජිකාවක් විදිහට ඉඳලා තියෙනවා, අත්දැකීම් තිබෙනවා. දැන් විශේෂයෙන්ම දැන් සංවිධායකයාගේ භූමිකාව කියන තැනට આવුත් එහෙම දැන් අපේ රටේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානවල සංවිධානය කරන්නේ විශ්වවිද්‍යාලය. ගොඩගේ සාහිත්‍ය සම්මානවල සංවිධානය කරන්නේ ගොඩගේ ආයතනය. එතකොට ස්වර්ණ පුස්තක, රජත පුස්තක ආදී වූ සම්මානවල සංවිධානය කරන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. රාජ්‍ය සාහිත්‍ය උත්සවය සංවිධානය කරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංස්කෘතික අමාත්‍යාංශය. මෙන්න මේ සංවිධායක භූමිකාව කොයිතරම් දුරට වැදගත්ද සාහිත්‍ය උළෙලකට, ඒ වගේම විනිශ්චය මණ්ඩලය විදිහට කටයුතු කරනකොට ඔබතුමියට තියෙන අත්දැකීම් අනුව ඔවුන් මොන ආකාරයෙන් නිවැරදි විය යුතුද, ඔවුන් මොන ආකාරයෙන් සකස් විය යුතුද සම්මාන ප්‍රදානයේදී? ඇත්තටම ඔබ කිව්ව වගේම මම රාජ්‍ය සාහිත්‍ය විනිශ්චය මණ්ඩලවල ඉඳලා තියෙනවා, ගොඩගේ විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙනවා, සන්න පුස්තක මධ්‍ය මණ්ඩලයේ ඉඳලා තියෙනවා. මගේ අත්දැකීම මේක මං හිතන්නේ මගේ අත්දැකීම කියලා මම අවධාරණය කරන්නේ මීට වැඩිය වෙනස් අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නට පුළුවන් හින්දා මගේ අත්දැකීම නම් මට ඔය කිසිදු අවස්ථාවක මේ කිසිදු සංවිධායක මණ්ඩලයක කිසිදු සමාජිකයෙකුගෙන් මේ සාහිත්‍ය විනිශ්චයට කිසියම්ම කියන්නේ ඒකට අවශ්‍ය පසුබිම හදලා දීම තුල අපි ඔය එකට යෝජනා කළා අපිට ඒ වැඩේ පැවරුවා විනා කිසිදු බලපෑමක් මට ලැබිලා නැහැ. මම ඒක බොහොම ගෞරවයෙන් සහ නිවැරදි විදිහට ප්‍රකාශ කරනවා. මේ හැබැයි අපි මේ රාජ්‍ය අනුමණ්ඩලය ගත්තත් ඔබ කියපු මේ පෞද්ගලික ආයතන දෙක හරහා යන ප්‍රකාශකින් හරහා යන ප්‍රකාශක සංගමය සහ ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් ගන්න සාහිත්‍ය උළෙල ගත්තත් විශ්වවිද්‍යාලයක් විදිහට අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මූලික වෙලා පවත්වාගෙන යන විද්‍යෝදය සාහිත්‍ය උළෙල පොඩ්ඩක් මේ තුනට වැඩිය අපිට එළියෙන් තියන්න පුළුවන්. ඒක ආයතනමය වශයෙන් සහ අධ්‍යනාංශයක් විදිහට උන්ගේ පරමාර්ථ වෙනස් හින්දා මූලික වශයෙන් මේ අංශ අනිත් උත්සව එහෙම නැත්නම් මේ සංවිධායකයෝ තුන්වලම අපි දන්නවා මේවා සාහිත්‍යික පරමාර්ථය ඇරුණකොට වෙනත් පරමාර්ථات එක්ක ගොඩනගෙන දේවල්. රාජ්‍ය අනුමණ්ඩලය කෙසේ වෙතත් ඒක රාජ්‍යයේ කාර්යයක් විදිහට සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා කරන එකක් මිසක මෙතුමා කියපු විදිහටම රාජ්‍ය බලපෑමක් නොවුණු බවට දුන්නු සහතිකයත් එක්කම ඒකෙත් කිසියම් ස්වාධීනකමක් ඔබතුමියම දන්නවා. කියන්නේ මම කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමියම දන්නවා අපි සමහර අවස්ථාවල අවසාන තීන්දුව ගන්නකොට කොයිතරම් බාහිර සමීක්ෂකවරියක් විදිහට ඔබතුමිය ඇවිල්ලා අපේ මණ්ඩලෙත් එක්ක සාකච්ඡා කරලා එක් සමීක්ෂකයෝ දීපු ලකුණු මට්ටම පවා සාකච්ඡා කරලා තමයි
අවසාන තීන්දුවනේ ඒක සමහරට ඔබතුමියගේ තීන්දුව නෙවෙයි මගේ තීන්දුවත් නෙවෙයි බහුතර දෙනා බහුතර සමීක්ෂකයන්ගේ ඇගයීම අනුව තමයි අපි එහෙම තීන්දුව කරන්නේ. ඒවනේ එවැනි පාරදෘශ්‍යභාවයක් තිබුණා කියලා මම කියනවා ඒක. ඇත්තටම ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. ඔබ ඉස්සෙල්ලා නැගූ ප්‍රශ්නෙට ඒක සම්බන්ධයි. අර පොඩි සටහන් ලිවීමක්. ඒ කියන්නේ මේ විචාරකයාගේ පැත්තෙන් ඇයි ඔබ මේ පොත තේරුවේ? ඇයි මේ පොත නොතේරුවේ කියන එකට මේකට සම්බන්ධ විනිශ්චය මණ්ඩලවල සමාජිකයන්ගෙන් කිසියම් ලිඛිත ප්‍රකාශයක් එහෙම නැත්නම් ලිඛිත හේතුවක් සම්පාදනය කර ගැනීම වැදගත්. හැබැයි මගේ අත්දැකීම් විදිහට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයටත් අපිට ලැබෙන අවසාන වටේ කෘති සම්බන්ධයෙන් ඒ කෘතියට වෙනම අපි ලියනවා යමක්. අපි ලකුණු දීමට අමතරව ඔවුන්ගේ නිශ්චිත සටහනක් දෙනවා. ගොඩක ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ නම් මධ්‍ය මණ්ඩලයට එහෙම සටහනක් නොමැත. ගොඩගේ එකට අපි ලියලා දෙනවා. විද්‍යෝදය සම්මාන උළෙලේ ඒකට තේරෙන අන්තිම පොත් 5 හෝ 6 තෝරනු ලබන ඒ පොත්වලට අනිවාර්යෙන්ම ඒ පොත් 5 ගැනම ඒ කියන්නේ සමීක්ෂකවරයා ඒක මෙතුමා කිව්වා වගේම ඒක පුද්ගල විනිශ්චයක් ගොඩ මේ විද්‍යෝදය සාහිත්‍ය උළෙලේ තියෙන්නේ. එතකොට ඒ සමීක්ෂකවරයා හෝ වරිය අනිවාර්යෙන්ම එදා උත්සවයේ දවසේ තමාගේ අතටපත් වෙච්ච අවසාන වශයෙන් පත් වෙච්ච ග්‍රන්ථ 5 හෝ 6 හෝ ඒ අදාළ පොත් ටික පිළිබඳව ඇයි හෝ ඔහු ඉතා කියන්නේ නිවැරදි විදිහට සියල්ල ආවරණය වෙන විදිහට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීම පුද්ගලයා මත තීරණය වෙනවා. ඉදිරිපත් කිරීමේ මං කියන්නේ ඒකේ තියෙන ගැඹුරු හෝන ගැඹුර කියන එක නෙවෙයි. ඔහු නියෝජනය කරන පොත් වෙනුවෙන් ඔහුට කියන්නට තියෙන දේ ඔහු හෝ ඇය කියනවා. ඉතින් දැන් සටහනක් කියවනවා. නමුත් අර මේ මහින්ද රත්නායක සමස්තේ නියෝජනය වෙන්නේ නැහැ. කියපු විදිහට ඒක ලිඛිතව අපට ලැබෙන්නේ නැහැ නේ. දැන් ලිඛිතව තියෙනවා නම් ගොඩගේ සාහිත්‍යුල්ලේ වගේ. එතකොට අපිට ඕන පාඨකයාට ප්‍රශ්න කරන්න පුළුවන්. අයි මේ පහත වරුවේ කියලා හේතුවක් තියෙනවා. දැන් විද්‍යෝදය සාහිත්‍ය සම්මානවලදී ඔක කියවනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී අපි ගාව ඒකෙක් වාර්තා තියෙනවා ඔබතුමී කියක්. නමුත් ඒක පාඨකයා අතට හෝ විචාරකයා අතට යන්නේ නැහැ. අනිත් එක පැහැදිලිවම මමත් පැහැදිලිව ගැන එක්කෙනෙක්ගේ තීරණය නම් ඔය තැනකදී බලගතු වෙන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපි 5 දෙනෙක් ගත්තාම 5 දෙනයි කියවීම 5ක් වෙනවා වගේම ඒ 5 දෙනාටම එකිනෙකාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම ආපු වෙලාවෙ ඉඳලා අපි 4 දෙනාගෙන්ම මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. මම අවංකවම කතා කරනවා නම් අපි 4 දෙනාගෙන්ම මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. අන්න ඒක තමයි මිනිස්සු විදිහට අපේ සංවර්ධනය කියන්නේ එතන. එතකොට එක පුද්ගලයෙකුට කෘති ඒ වසරේ නිර්මාණය වෙන කෘතීන් ටික දීලා එයාගේ විනිශ්චය අරගෙන ඒක තමයි හොඳම කෘතිය කියලා වසරේ හොඳම කෘතියක් තෝරන එකේ ගැටලුවක් මම නම් දකිනවා පැහැදිලිවම. අනිවාර්යයෙන් මෙතන ඊට වඩා පිරිසකගේ නියෝජනයක් තිබිය යුතුයි. ඒ හැබැයි ඒතර ඒ සම්මාන උළෙලේ ආකෘතිය. ඔව්. ඒතර සම්මාන උළෙලේ ආකෘතිය එය. ඔව්. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ඕක බාහිර සමාජයේ දන්නේ නැහැ මේක එක්කෙනෙක් දෙන තීරණයක් මේක 5 දෙනෙක් දෙන තීරණයක් මේක 10 දෙනෙක් දෙන තීරණයක් දන්නේ නැහැ. ඔබතුමිය ඔබ අහපු එකේ මේ ආයතනික සහ විනිශ්චය මණ්ඩල සහ කෘතිය පිළිබඳ ප්‍රශ්නයේදී මම කිව්වේ අපි බොහොම විවෘතව කල්පනා කරන්න ඕනේ. දැන් පොත් ප්‍රකාශකගේ සංගමය කියන්නේ ඔවුන්ගේ අරමුණු සහ ව්‍යාපෘතිය තියෙන හුදෙක් මේ සාහිත්‍ය නගා සිටුවීම පමණක්ම නෙවෙයි. හොඳම නවකතාවට සම්මානය දීම තුළ ඔවුන්ව මේ ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයක් තියෙනවා. අපිට ඒක නෑ කියන්න බෑ. විශේෂයෙන්ම මේ ධනේශ්වර සමාජය තුළ පොත කියන්නේත් ගනුදෙනුවක් තුළ නිෂ්පාදනය වෙන වෙළඳ භාණ්ඩයක්. අපි මීට පූර්ව යුගයේ අර ඔබ මුලින් කතා කළා වගේ පූර්ව යටත් විජිත යුගයේ අපේ වැඩවසම් කියන වචනේ මම දන්නේ හරිද මම පාවිච්චි කළාට කියලා අපි මේ රාජ්‍යත්වයේ තිබුණු විගවල් වල අපි දන්නවා අපිට හිටියේ පාඨකයෙක් නෙවෙයි. අසන්නේ. කියවනවා අහනවා. හැමෝගේම අතේ පොතක් තිබුණේ නැහැ. විශේෂයෙන් පුස්තකවල පොත මෙතුමා කිව්වා වගේම මේ ප්‍රභූ සමාජය තුළ තමයි මේක සංසරණය වුණේ. සාමාන්‍ය ජනතාව කියන්නේ පොතෙන් ගොඩක් දුරස්තයි. එතකොට ඔවුන් මේවා ශ්‍රාවකයෝ අපි දැන් බුද්ධ සරණ අමාවතුර වෙන්න පුළුවන්. අපි මේවා අහපු ප්‍රජාවක් මිසක මේවා අතින් අරන් කෘති විදිහට කියවපු කෘතිය තමයි සන්තක කරගන්න පුළුවන් වුණු සමාජයක් තිබුණේ නැහැ. එතකොට පාඨක සමාජය බිහි වෙන්නේ මේ අපි නූතනත්වයට අත්පත් කරගත්ත යටත් විජිත ක්‍රියාවලියෙන් පස්සේ. එතකොට පොත කියන්නේ වෙළඳ භාණ්ඩයක් බවට මම දන්නේ ඒක ලුහුඬු වෙනව නෙවෙයි ස්වභාවය තුළ මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන දෙයක්. එතකොට අපි පොත මුදල් දීලා ගන්නවා. එතකොට පාඨකයා, කතුවරයා සහ ප්‍රකාශකයා කියන භූමිකා තුනක් පැහැදිලිවම
නිර්මාණය වෙනවා. එතකොට පොත කියන එක අපි මේ අපේක්ෂා කරන පරමාදර්ශී පාඨකයෙක් හෝ පරමාදර්ශී ලේඛකයෙක් හෝ බිහි කිරීමේ ව්‍යාපෘතියක් තුල යන පරමාදර්ශී ඉලක්ක කරා යන ගමනක් විතරක් නෙවෙයි. ඒ නිසා පොත් ප්‍රකාශකගේ සංගමයට ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමේ ඔවුන්ගේ වෙළඳ ඉලක්ක තියෙනවා. අරමුණු තියෙනවා. අපි ඒක නෑ කියන්න බෑ. හැබැයි විනිශ්චය මණ්ඩලයන් විදිහට අපිට ඔවුන් බලපෑමක් කරන්නෙත් නැත්නම් අපිට තියෙනවා ලොකු භූමිකාවක්. අපි සාහිත්‍ය ප්‍රවර්ධනයේහිලා ඔවුන්ගේ වෙළඳ අරමුණු සමග නොගැටි අපි කොහොමද මේ සාහිත්‍යක කර්තව්‍යයට දායකත්වය සම්පාදනය කරන්න කියන එක. ලේඛකයාගේ පැත්තෙනුත් තියෙනවා අපි කෘතිය සම්පාදනය කරන්නේ හුදෙක් මේ තරඟය තුල. හැම අවුරුද්දකම කෘතියක් ලියමින් තරඟයේ ජයග්‍රහණය දැහැගන්නේ කොහොමද කියන ඉලක්කයේ ඉක්මවාගේ තැනක මෙතුමා කිව්වා වගේම ලේඛකයෙක් ලියන්නේ Tamanට දරන්න බැරි වෙනකොට වගේ. Tamanට අභ්‍යන්තරික ඉල්ලීමක් එනවා තව දුරටත් මේ අත්දැකීම් මා සන්තකව පමණක් තබා ගැනීමේ ආත්මාර්ථකාමීකම මං අත්හැරිය යුතුයි. මම මේක බෙදාගත යුතුයි. තව කෙනෙකුගේ අත්දැකීම් සමග මේක සමපාත වෙන මොහොතක් එනවා. එතකොට මට දරන්න බැරි මොහොතක ලේඛකයාගේ අභ්‍යන්තරික පෙළඹවීම තුළ ඔහු කෘතියක් බවට මේක පත් කරනවා. එතකොට මෙන්න මේ මොහොත එළඹෙන්නේ නැතුව හුදෙක් ලේඛකයෙක් නිර්මාණකරුවෙක් ලුහුබඳිනවා නම් ලාභ ප්‍රයෝජන හෝ සම්මාන හෝ මම හිතනවා ඒක තමයි අසාර්ථක කෘතිය බවට පත් වෙන්නේ. දැන් අපේ අත්දැකීම් වල අපි කියනකොට සමහර කෘති අපිට දැනෙනවා මේව ඉලක්ක කරගෙන තියෙන්නේ උලෙලවල් කියන එක. සමහර කෘති අපිට දැනෙනවා මේක මේ ලේඛකයාගේ අභ්‍යන්තරික අවශ්‍යතාව මත බිහිවෙච්ච කෘතියක්. එතකොට අපි අගයීම් වලට සම්බන්ධ වෙනකොට අපිට මේ දැනෙන දේ හරහා අපේ කියවීම අපි මොනතරම් සාර්ථකව කරගන්නවාද කියන එක තුල වඩා හොඳ කෘතිය ප්‍රශස්ත කෘතිය තේරීමේදී අපිව මෙහෙවන අපිට නිවැරදි තේරීමක් කර අපි යොමු කරන දේවල් මේ කෘතිය අස්සෙම මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලේඛකයාගේ භූමිකාවත් මේව සංවිධානය කරන සංවිධායකයාගේ භූමිකාවත් විනිශ්චය මණ්ඩලයේ භූමිකාවත් කියන මේ තුනම තියෙනවා පැති තුනක. නමුත් වඩා වැදගත් වන්නේ මේ සියල්ල තුල වඩා විශිෂ්ට කෘතිය අපි තේරීමේදී වඩාත් අවධානාත්මක වෙන්න ඕනේ මොන කාරණා සම්බන්ධයෙන්ද කියන එක. දැන් අවසානයේ කෘතියක් තෝරාපත් කර දුන්නයින් පස්සේ අපි හිතමු දැන් ඕනෑම සම්මාන උල්ලක අවසන් වටේ කෘති ප්‍රදර්ශනය කරනවා ඒවාට සැලකිය යුතු ප්‍රචාරයක් ලැබෙනවා. එතකොට මේ කෘති පරිශීලනය කරන පාඨකයා දැන් සමහර තැන්වලදී මේ මට අහන්න ලැබෙනවා දැන් අවසන් වටේ තෝරාපත් කර දෙන කෘති අරගෙන ගිහිල්ලා පාඨකයාගේ ਵਿਚාරය ඇතුළේ ඒවා අසන්න. පාඨකයන් අපරාධ මේවා කියවන්න බෑ. මේවා කියවන්න බැරි කෘති. එතකොට පාඨක සමාජයට මේ සම්මාන උල්ලවල් මොකටද? අපිට තෝරාපත් කර දෙන කෘතිය රස විඳින්නට පාඨකයාට නොහැකි නම් මේ සම්මාන උල්ලවල් කොමටද කියලා පාඨකයෝ ප්‍රශ්න කරනවා. ඒක සාක්ෂි සහිතව නම්ගම් සහිතව වුණොත් කියන්න පුළුවන්. මෙහෙම තැනකට නම් සම්මාන උල්ලවල් යන්නේ අපි සම්මාන උල්ලවල් වලින් සාහිත්‍ය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? ඔව් පැහැදිලිවම ඔය කියන අර්බුද ගණනාවම තියෙනවා. ඒ කියන්නේ පාඨකයාගේ පැත්තේ ඉඳලා බලනකොට ඔය වජිර දැන් කිව්ව කාරණාව නිර්මාණකාරයාගේ පැත්තේ ඉඳන් බලනකොට අර මම මුලින් කතා කරපු කාරණාව. ඒ කියන්නේ නිර්මාණකාරයා සම්පූර්ණම ඒ භූමිකාවේ පසුබස්සන තැන තමයි සම්මාන උළෙල. දැන් එක පැත්තකින් නිර්මාණකාරයා නගා හිටවන තැන සම්මාන උළෙල, අනිත් පැත්තෙන් නිර්මාණකාරයා පසුගාමී කරන මූලිකම අවස්ථාව සම්මාන උළෙල. ඒ වගේම පාඨකයාගේ පැත්තෙන් පාඨකයාව නගා හිටවන තැන සම්මාන උළෙල, වගේම පාඨකයා පසුබෑමට ලක් කරන අවස්ථාව සම්මාන උළෙල. මම ඕකට එක උදාහරණයක් අතන මම නම් කරන්නේ නෑ මේ අවස්ථාවේ. නම් කරන්න අවශ්‍ය නැහැ මට පැහැදිලිව නම් කරන්න පුළුවන්. එක ඔය වගේම පහුගිය අවස්ථාවක ස්වර්ණ පුස්තක සම්මාන උළෙලක අවසන් වටේට තේරිච්ච පොත් පහ මම පොත් පහ කියවනවා. පොත් පහ කියවුවාම මට කෘතීන් දෙකක් පිළිබඳව හොඳ යම්කිසි පැහැදීමක තියෙනවා වගේම තව කෘතීන් දෙකක් ඔහේ කමක් නැහැ, ආවට කමක් නැහැ කියන මට්ටමට තියාගත්ත හැකි. එක කෘතියක් කියවනකොට මට හිතුණා මේ කෘතියක් මේ පහට ආවා නම් අනිත් කෘති හතරත් ඉතින් මොකටද? ඉතින් අනිත් කෘති හතර අර මුලින් මං මේ දෙක හොඳයි කමක් නැහැ. ඊට පස්සේ මේක ඔහේ ආවට කමක් නැහැ.
කියලත් අපි වර්ගීකරණය කරගෙන ගිහිල්ලා අනිත් කෘතියට යනකොට ඒ කෘතිය කියනකොට හිතෙනවා මොකටද මේ සම්මානුල මොකටද මේ තේරීම මේ වගේ කෘතියකුත් මෙතෙන්ට ආවනම් අනිත් කෘතින් ගැන කවර කතාවද? එතකොට බැරි වෙලාවත් පාඨකයෙක් ඉස්සරළම කියවි මං අර අවසානට කියව නව කතාව නම් එයා තීරණය කරන්න පුළුවන් අයියෝ මේ වගේ නව කතාවද? එතකොට මේ අනිත් හතරත් මේ වගේ මට්ටමක ඇති. මේ වගේ වනේ මේ තෝරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අර තේරීම අරට වඩා වෙන මොනවා හෝ පෞද්ගලික සම්බන්ධතා හෝ වෙන මොන හරි වාණිජ්‍ය අරමුණු ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ වීමක්. ඉතින් එතකොට ඒ වසරේ තව ඊට වඩා ඇද වැටුණු පැත්තකට ගියපු හරි අපූර්ව නවකතා තිබ්බා. ඔය සමහරක් අවස්ථා තිබ්බ ඇත්තටම ගොඩගේ සම්මානවල රාජ්‍ය සාහිත්‍යවලදී එහෙම සම්මානගත නවකතා එහෙම ඒ වෙලාවේ ඒ පහ අතර තිබෙත් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඇත්තටම එතනදී මම හොඳ අපූර්වට මම කියෙව්වා හොඳ නවකතා ඒ අර කිව්ව සම්මානවලදී සම්මානට පාත්‍ර වෙලා තිබ්බ අතන නිකමටත් නම් කෙట్లවත් තිබෙන්නේ. ඉතින් එතනදී ලොකු අසාධාරණයක් පාඨකයාට සම්මානවල විසින් කරලා තියෙනවා. අනිත් එක තමයි රාජ්‍ය සම්මානවලදීවත් ගොඩගේ සම්මානවලදීවත් ඒත් කියන විදිහේ ජනප්‍රියත්වයක් දෙන්නේ නැහැ. කෘතියට එච්චර ජනප්‍රියත්වයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ලංකාවම දැනගන්නේ මේක තමයි විශිෂ්ටම නවකතාව කියලා ස්වර්ණ පුස්තක සම්මානය ගන්න නවකතාව. රාජ්‍ය සම්මානය ගැන දන්නේ මේ සාහිත්‍ය ලෝකේ ඉන්න අය. ගොඩගේ සම්මානය ගැන දන්නේ සාහිත්‍ය ලෝකේ ඉන්න අය. හැබැයි සාමාන්‍ය මිනිස්සු ওই පොඩි එකාට පොතක් ගන්න පවා මේ BMI සීච් එකට නාය දකින්නේ ස්වර්ණ පුස්තක නවකතාව. ඉතින් අන්න ඒ වගේ මේ ජනප්‍රියම මාධ්‍යයට ගිහින් තියෙන්නේ අර අපි මේ කතා කරන හැල්ලුවට ලක් වෙච්ච යම් අවස්ථා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් එතකොට අන්න ඒ වගේ ලොකු අර්බුදකාරී අවස්ථා තියෙනවා. මම ඒ වගේ අවස්ථාවල මම පැහැදිලි මගේ ලිපියකද කොහොද මම කියලා තිබ්බා ස්වර්ණ පුස්තක රජත පුස්තකයේ සම්මාන ඇත්තටම අයින් වෙන්න ඕන කියන එක. මම පැහැදිලිව මේ කතාව කියනවා. මොකද ඒක අපේ සාහිත්‍යයට කරන ලොකු අපරාධයක්. ඒ වගේ සම්මාන වල විසින් කරන්නේ අපේ සාහිත්‍ය කප්පාදු කරනවා. සාහිත්‍ය මීට වඩා වර්ධනීය තලයන්ට ගෙනියන්න පුළුවන් අවස්ථා නැති කරලා දානවා. ඉතින් ඒක ඇත්තටම ජාතියක් විදිහට ජාතිය කියන එකේ තේරුම මේ සිංහල ජාතිය කියලා එහෙම නෙමෙයි මම කියන්නේ ලාංකේය දෙමළ මුස්ලිම් බර්ගර් සිංහල කියන්නේ අපි ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට අපි ලොකු පසුබෑමකට සංස්කෘතිකමය වශයෙන් ලොකු පසුබෑමකට ලක් වෙනවා මේ කියන සම්මාන උල්ලවල් නිසා. සංස්කෘතිකමය වශයෙන් මම කියන්නේ විශේෂයෙන්ම අපේ සාහිත්‍ය අපේ කියන්නේ ඒකේ තේරුම මනුෂ්‍යයා සතු තින සාහිත්‍ය කලාව අනිවාර්යෙන්ම සංස්කෘතික සංස්කරණයේ ප්‍රධාන මෙවලම. මොකද අපිට සංස්කෘතියක් කියන එකක් අනිවාර්යෙන්ම එක තැනක පල් වෙවි තියාගන්න බෑ. ඒක අනිවාර්යෙන්ම කාලෙන් කාලට දිනෙන් දින යාවත් කාලන විය යුතුයි, සංවර්ධනය විය යුතුයි, වෙනස් විය යුතුයි. අන්න ඒ සඳහා ප්‍රධාන මෙවලම සාහිත්‍ය කලාව. ඉතින් අන්න ඒ සාහිත්‍ය කලාව අකර්මණ්‍ය වුණ જાතියක් සම්පූර්ණම අකර්මණ්‍ය වෙනවා. ඉතින් එතනදී මම දකිනවා මේ සම්මාන වල ලොකු ගැටලු තියෙනවා. විශේෂයෙන් මම අර කිව්ව අවස්ථාව. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඒ තැන්වල අපිට මීට වඩා ලොකු වගකීමක් තියෙනවා. ලාභයද නැත්තම් අපි ජනතාවක්, ජාතියක්, සමාජයක් විදියට මීට වඩා පෙරටුගාමී තලයකට යනවාද කියන එක ගැන අවධානය දෙන්න. සාහිත්‍ය සහ සම්මාන තමයි අද අපේ ලිවිසැරි ප්‍රේමී මාතෘකාව. අපි කලින් සාකච්ඡා කළා මේ සාහිත්‍ය සම්මාන උළෙලවල් විනිශ්චය, එතකොට සංවිධායක මණ්ඩලය, ලේඛක පාර්ශවය මේ ආදී වූ කාරණා පිළිබඳව දැන් බුද්ධාස කලපති මහත්මයා මේ ආසන්නතම සිද්ධීන් කිහිපයක් අපට විමර්ශනය කරන්න පුළුවන් අවසන් වටේදී. එහි ප්‍රමුඛතම අවධානාත්මක කතාබහ නිර්මාණය වෙන්නේ ඔබ කේන්ද්‍ර කරගනිමින්. මොකද හේතුව ස්වර්ණ පුස්තක සම්මාන උල්ලේදී එරික් කිලයප්පාරච්චි සම්මානලාභියා ලේඛකයා අවසානයේ සම්මානය ලබා ගන්න මොහොතේ ඔහු සිටින්නේ නැහැ. ඔබතුමන් ඒ සහෘද ලේඛකයා වෙනුවෙන් ගිහින් සම්මානය ලබා ගන්නවා. ඉතින් මේක සම්බන්ධයෙන් විවිධ දෘෂ්ටි කෝණ වලින් විග්‍රහ කරනවා. එහි වර්තමාන ඊට පසු කාලින තත්ත්වය තමයි ඔහුගේ නොපැමිණීම පිළිබඳව විවිධ සංවාද මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් ඒ මුදල ආයත් ප්‍රධානය කිරීම එහෙම නැත්නම් ත්‍යාගයේ ප්‍රධානය කිරීම සඳහා තවත් වසරක් බලා සිටීම පිළිබඳව ඇතැම් තැන්වල කතා වෙනවා. මම දන්නේ නැහැ අවසන් තීන්දුව තීරණය කොතනද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ සිද්ධීන් සාහිත්‍ය සමාජයක සිදුවීම අපි සිද්ධි අමතක කරලා කතා කරොත්, පොදුවේ කතා කරොත් ඒක එච්චරම ගැලපෙන්නේ නැහැ නේද?
ඒක ගැලපෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඒක ඊටාම මේ මම හිතන්නේ ඒක අපි පිළිගන්න මේ සදාචාරාත්මක ප්‍රශ්නයක් හැටියට මම දක්න්නේ ඒක සදාචාර විරෝධී වැඩක්. ඉතින් මේ එදා උළෙලේ අවසාන තීන්දුව මේ සාහිත්‍යකරුවෙක් විදියට මට මම මේ පිළිබඳ කතා කරන්න කැමැතිම අකමැත්තෙන් හිටියේ අකමැත්තෙන් දැනුත් ඉන්නේ. ඊට පසුව හරි මාධ්‍යයෙන් මගෙන් ඇහුවා නම් මම කියන්න හිටියේ එකම කෙටි පිළිතුර තමයි මම ගත්ත එක නෙවෙයි අහන්න ඇයි එරික් ලියප්පාරච්චි ලේඛකයා ආවේ නැති කියලා. එතන පිළිතුර තියෙන්නේ. නමුත් මේ ඇත්තටම දැන් ඔබ ප්‍රශ්න ඇහුවා මේ පහුගිය සතියන්ත පුවත්පතක් තිබුණා මම මේ කලබලයට මම ගිහිල්ලා ඒක ලබා ගැනීම. මං ඉතා පැහැදිලිව කියනවා මම සම්මානයක් ලබා ගත්තේ නැහැ. මම සම්මානයක් බාරගත්තා. ලබා ගැනීමයි බාර ගැනීමයි කියන්නේ දෙකක්. මගේ නම කියලා මට වේදිකාවට කැඳෙව්වම මට කිසිම ඒ පිළිබඳ මාව කැඳෙව්වයි කියන කාරණාව කියුන්නේ නැහැ. එහෙමනම් එදා මේ කම්පිය කරපු එක්කෙනා හෝ කවුරු හරි කියන්න ඕන මෙන්න මේ හේතුව නිසා සාහිත්‍යකරුවන් වෙනුවෙන් අහවලාට එන්න කිව්වා. ඔව් සමාවෙන්න දැන් අපි දැන් ඒ සිද්ධිය හරියටම නොදන්නා පිරිස්නේ වැඩිපුර මේ සාකච්ඡාවට අරබන්නේ. දැන් සැකවින් කිව්වොත් ඔබට ඒ උළෙල මෙහෙ වූ නිවේදකයා විසින් නැරයුම් කරනවද වේදිකාවට එන්න කියලා? ඔව් මගේ සම්ප්‍රවේශක හිටපු මගේ නම කියෙව්වා මේ වේදිකාවට එන්න මොකද ලේඛකයා හිටියේ නැහැ. ලේඛකයා මුලින් ඉඳලම හිටියේ නැහැ. මොකද ඔහුට නිර්දේශ වුණු රුපියල් ලක්ෂය ගන්නත් ලේඛකයා හිටියේ නැහැ. එතකොට අපි හැමෝම දන්න මුළු සභාවම දන්නවා එරික් ලියප්පාරච්චි ලේඛකයා එතන නැහැ කියලා. ඉතින් මට ආරාධනා කරා මම ගියා. නමුත් මම ගිහිල්ලා මේ සම්මානය බාරගත්තා. මම මේ සභාව ආමන්ත්‍රණය කරා. මම පොලිසියට ගිහලා මම කිව්වා මට මේ කැඳවීම පිළිබඳ මට කිසි දෙයක් දන්නේ නැහැ. ඇයි මේ කැඳෙව්වේ? එකම පොඩි සිදුවීමක් වුණා. ඒ සිදුවීම මම කිව්වා මොකද මම එරික් ලියප්පාරච්චි මගේ මිත්‍රයාට අපි දෙන්න මිත්‍රයෝ මේ දුරකථනින් කතා කරලා ඇහුවාම ආවේ නැත්තේ ඇයි කියලා මේ තෑගි දෙනවා නේද මේ අර රුපියල් ලක්ෂය තෑගි. සම්මානය ලැබෙනවා කියන එක මම දැනගෙන හිටියේ නෑනේ. ඒකට ඔක්කොම නෑ මේ බුද්ධි මම ගෙදර ඉන්නේ මට ආරාධනාවක් ලැබුණේ නෑ. එච්චරයි මම දන්නේ. ඉතින් මම ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා. මේ ඇරෙන්න මට කිසිම සම්බන්ධයක් නැහැ මේක. නමුත් මගේ කවිකාර මිත්‍රයෙක් හැටියට මගේ විශ්වවිද්‍යාලයේ මේ විද්‍යාර්ථියෙක් හැටියට මට මේ කනිෂ්ඨ මම මේක මේ කැමැත්තෙන් බාර ගන්නවා. ඒක තමයි වුනේ. නමුත් මේක මාධ්‍ය වලින් විවිධ අර්ථකථන දෙන්න හදනවා. ඉතින් ඒක මම තවමත් කියන්නේ ඒක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේඛකයා සහ ඒ ලේඛකයාගේ පොත පළ කර ආයතනය විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. ඉතින් මං ඊටාම අකමැතිව හිටියා. දැන් ඔබ අහපු නිසා තමයි මේ ටික හරි කියන්නේ. මම සම්මානයක් ගත්තේ නැහැ. මට සම්මානයක් බාර දුන්නා. එච්චරයි කරේ. හොඳයි කොමුදු කරුණාරත්න මහත්මිය දැන් මේ සිදුවීම සහ අනෙකුත් සිදුවීම් දැන් ඇතැම් සම්මාන උළෙලවල තෝරාපත් කර දෙන මේවා ලේඛනගත වෙච්ච එහෙම නැත්නම් සාක්ෂි සටහන් වෙච්ච දේවල් නොවේයි. මේවා මේ කතිකා සභාවල මතුවන දේවල්. දැන් කවි පොතක් ගී පොතක් වෙනුවෙන් නිර්දේශිත වෙච්ච කෘතිය අවසානයේ යටපත් කරමින් වෙනත් කෘතියකට සම්මාන ලැබෙනවා කියන එක මේක ප්‍රසිද්ධ සංවාදයට ලක් වෙච්ච කාරණාවක්. මේ විනිශ්චය කටයුතු වල හිටපු ඇතැම් අය ප්‍රකාශ කරනවා ඒ කෘතිය නොවේයි තෝරා දුන්නේ කියලා. මේ වගේ සිද්ධීන් මේ සම්මාන උළෙලවල් ප්‍රශ්න කිරීම උදෙසා අපිට බොහොම හොඳින් මේ අපි කියනවා මේ ඉනිමං තියනවා. සම්මාන උළෙලවල් නැවත නැවත ප්‍රශ්න කරන්න. ඒතර මේ ඒකාධිකාරී බලය සහ මේ බලවත් අතපෙවීම කියන එක සම්මාන උළෙලවල් වල නැහැ කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ ඔබතුමීට අත්දැකීම් නැති වුණාට. ඔබ ඔය වක්‍රාකාරයෙන් අහන්නේ මගේ සහෝදර විශ්වවිද්‍යාලයක සිදු නායකයා පසු සාකච්ඡාවට ලක් වෙන කාරණයක්. එකක් මට උත්තර දෙන්න පුළුවන් ලක්ෂයේ ඉඳලා මම උත්තර දුන්නොත් ඒක ඕනෑම ආයතනයක සදාචාරමය සාකච්ඡාවක්. මොකද දැන් එතන විනිශ්චය මණ්ඩලය තනි පුද්ගල විනිශ්චයක්ද නැද්ද කියන එක හෝ වෙනත් අතපෙවීම් තිබුණාද නැද්ද කියන කාරණයට අපි එළඹෙන්නට ඕනේ. මේක සංවිධානය කළ සංවිධායකයින් තුල මේ වගකීම පිළිබඳ තියෙන සාමූහික වගකීමේ
ප්‍රමාණයත් එක්ක. එතකොට විනිශ්චයන් වලදී හෝ කිසියම් දෙයක් සංවිධානය කිරීමේදී කිසියම් අර්බුද අඩුපාඩුකම් ගැටලු තියෙන්නට පුළුවන්. මම හිතන්නේ අපි තවමත් හරියට දන්නේ නැහැ උනේ කුමක්ද කියන එක. මොකද අපි දන්නේ ආයතනික වශයෙන් පිටස්තරව සිදුවෙන සාකච්ඡා විනා ඒ තුල සිදුවුණු දේවල් ඔබටවත් මටවත් දැක ගන්නට හෝ දැනගන්නට විදිහක් නැහැ. මොකද අපි මෙතන ඉන්න අපි සියල්ලම ඉන් පරිබාහිර පුද්ගලයෝ නිසා. ඉතින් ඔබ ඒ අහපු නිසාත් ඔබට ඒ අහන්නට පසුබිම් හැදුණු මාධ්‍ය පසුබිමක් තිබුණු නිසාත් අපි ඒ ගැන කතා කරා විනා මම හිතන්නේ එහෙම දෙයක් සිද්ධ වුණා නම් ඒක ඇත්තටම නොසිද්ධ විය යුතු දෙයක්. එහෙම දෙයක් සිද්ධ වුණා නම් එහෙම දෙයක් සිද්ධ වුණාද කියන එක පිළිබඳව හරියට මම කියන්නේ යමක් දන්නේ නැහැ. ඒ නිසා අපි දෙයක් සංවිධානය කිරීමේදී ඒ දේවල් පිළිබඳ පූර්ණ වගකීම අපිට දරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම ඔය කේවල විනිශ්චය තුල මම හිතන්නේ හරි පහසුයි ඒක. සාමූහික විනිශ්චයකදී අපිට වග කියන්න බැරි තත්ත්වයක් තුළ විනිශ්චය පිළිබඳ හෙළිදරව් වීම හෝ කිසියම් දේවල් එළියට යන්නට පුළුවන්. නමුත් කේවල විනිශ්චයක් තුළ පළමුවත් දෙවනුවත් තමා නම් ඒකේ වගකීම තමා බාර ගන්නට ඕනේ. ඉතින් අර අතපෙවීම කියන ඒවත් ඒවා උනේ කොහොමද කියන ඒවත් පිළිබඳව මා නිරුත්තරයි. මොකද මම යමක් නොදන්න යමක් පිළිබඳව මට කතා කළ නොහැකි නිසා. නමුත් අපි වගකීමක් දරනකොට අවසානයේ දක්වා ඒ වගකීම තුළ සාමූහික පැවැත්මක් අපි තුළ තියෙන්නට ඕනේ. දැන් සංවිධායක මණ්ඩල පිළිබඳව එතකොට මේ ආදී වූ කාරණා පිළිබඳව සාකච්ඡා කරන අධීරයේදී මහින්ද රත්නායක අධිකාරිතුමනි දැන් ලේඛකයා එන්නේ නැහැ. ඒකට සම්මානය දෙන්නේ නැහැ. මේ දෙක අපි කොහොමද ගලපගන්නේ? දැන් සම්මානය මෙතුමන් බාරගත්තා. ඒතර අදාළ මුදල් ප්‍රදානය සංකේතාත්මකව බාරගත්තට එහි සිදුවෙන යම් යම් ලිඛිත ගනුදෙනු සහ එහි සිදුවන ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට දැන් සම්මානය බාර දෙන්නේ නැහැ. අපි ලබන අවුරුද්දේ දෙනවා වගේ තර්කවලට යන එක කොයිතරම් දුරට හොඳයිද? එක පැත්තකින් ගත්තා. ඊපස්සේ අනිත් පැත්තෙන් ලේඛකයා පැත්තෙන් ගත්තාම ඔහු ලේඛකයා විදිහට ඔහු සම්මාන වල පැවැත්වෙන දිනය දන්නවා. ඒතර ලේඛකයා තමන්ගේ ප්‍රකාශයක් වීඩියෝ හඬපටයක් වීඩියෝ දර්ශනයක් සඳහා සහභාගී වෙනවා. සමහරවිට ඔහු දිනය පිළිබඳව දැන සිටියා වෙන්න පුළුවන්, නොසිටියා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් අනතිමානී ගුණය. එහෙම නැත්නම් අපි දැනගෙන ඒම එතකොට දැනගෙන නොයේම මේ ආදී වූ ප්‍රශ්න රාශියක් මේ තුල මතුවෙනවා. එක එක දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. හැබැයි අපි එක තැනකට ඇවිල්ලා මේ පිළිබඳව යම් විමර්ශනයක් කරොත් හැමෝටම පිළිගත හැකි තැනක ඉඳලා මම හිතන්නේ මේ සාකච්ඡාවට හොඳ තැනක් අපිට හොයාගන්න පුළුවන් නවත්තන්න. ඇත්තටම ඔක මට තව ටිකක් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඔක සිද්ධ වුණේ මොන අවුරුද්දේද? අවුරුද්දේ. මේ පසුගිය ස්වර්ණ පුස්තක සම්මාන වල. ඔහුගේ ස්වර්ණ පුස්තක සම්මාන වල. ඒ මට පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට එරික් කිලයප්පාරච්චි ලේඛකයා නිර්දේශ වෙනවා. ඔහුගෙන් නිවසට ගිහිල්ලා පටිගත කිරීම ලබා ගන්නවා. හැබැයි ඔහු කියන විදියට ඔහුට ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ නැහැ. සම්මානයේ අවසාන උල්ල සඳහා ඔහුට ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ නැහැ. හැබැයි සම්මාන ප්‍රදානය කරන වේදිකාවේදී ඔහුගේ නම කියවෙනකොට නිවේදකයා එතන හිටපු බුද්ධදාස කලප්පති මහත්මයාට ආරාධනා කරනවා මේ සම්මානය බාර ගන්න කියලා. එතුමන් ගිහලා බාර ගන්නවා. දැන් කතා බහක් යනවා මේ සම්මානය ලබා දීම, ඔහු ඇවිල්ලා බාර ගැනීම මේ පිළිබඳව විවිධ සංවාද යනවා. දැන් මං කියන්නේ මේ සංවිධායකයන් කොයිතරම් දුරට වගකීම් සහගත වෙන්න ඕනද කියන කාරණේ. ඔව්. ඇත්තටම මේක මම හිතන්නේ එකක් තමයි මගේ අවධානය මේක නැත්තේමත් මම මුලින් කිව්වා වගේ මම ඔය සම්මාන වල එහෙම අතහැරලා තියෙන්නේ. ඇත්තම කතා කිව්වොත් මගේ අවධානය ස්වර්ණ පුස්තක රාජ්‍ය පුස්තක සම්මාන වල නැහැ. මොකද මම ඒ තරමටම අතහැරියා. මොකද ඒ වගේ බොහෝ දේවල් සමග මම එකග නැහැ. එතකොට මේ ඇත්තරම ඒක තේරුම සමහර අවුරුදුවල තේරෙන කෘතිය හොඳ නවකතාව කියලා මම බාර ගන්නවා කියන එක එහෙම බාර නොගන්නවා කියන එක නෙමෙයි. ඒක සමහර විට සමහර තැන්වලදී ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒව සිද්ධ වෙන යම් යම් පදනම් පිළිබඳ මටත් ලොකු ගැටලුකාරී තත්ත්ව තියෙනවා. මමත් පෞද්ගලිකව ඒ අත්දැකීම් වලට මුහුණ දීලා තිනවා. උදාහරණයක් විදිහට මම කියනවා නම් මගේ නවකතාවක් වලා යටින් මිහිමල්ට ඉරපායකින් නවකතාව ස්වර්ණ පුස්තක අවසන් පොත් 5 අතරේ තිබුණා කියලා
තේරිලා ආවා කියලා මට ප්‍රකාශන ආයතනය දැනුම් දීලා නැවත මුද්‍රණයකට යන්න. පොත් ටික ආය පාරක් ගහමු. දැන් තියෙන පොත් ටික මදි. මොකද පොත ගොඩක් ලොකුයි. ඒ හින්දා අපි පොත් පිටපත් ඉතා සුළු ප්‍රමාණයක් මුලින් ගැහුවේ. නැවත අපි පොත් ටික ගහන්න ඕන කියලා මට කියලා මොනවා හරි මේ ප්‍රූෆ් වචන මොනවා හරි හදන්න තියෙනවා නම් මට හදන්න කිව්වා. පොත ලොකුයි. මම සෑහෙන කාලයක් කරගෙන ලොකු වෙහෙසක් දරලා රෑ නිදි මරාගෙන හැදුවා. හදලා ප්‍රූෆ් එකත් එව්වා. ඒ වෙලාවල හදන්න ගත්තාම ඒ වෙලාවේ කියනවා හරි වැඩේනේ අයින් වෙලා. ඒ වෙනකොට පොත අයින් වෙලා වෙන කෘතියක් එතෙන්ට දාලා. ඉතින් අර අවසාන තීරණත් අරගෙන මගේ කෘතිය අර පහේ තියෙනවා කියලා තමයි එතනින් කට්ටි නැගිටලා ගිහින් තියෙන්නේ. ඊට දවස් දෙකකට පස්සේ වෙන කෘතියක් එතෙන්ට ඇවිල්ලා. ඔව් සමහරවිට ඉතින් මේ නැගිටලා ගිහින් තියෙන ආරංචිය පිළිබඳවත් අපිට තියෙනවනේ ප්‍රශ්න. මොකද නිල වශයෙන් ප්‍රකාශයටපත් නොවුන නිසා දැන් මේවා පිළිබඳව සංවාද විවාද මතවාද තියෙන්න පුළුවන්. ඔබතුමා කියනවා ඔබතුමාට එහෙම දැනුම් දුන්නා. එතකොට ඔය අදහසම වෙන්න පුළුවන් විද්‍යෝදය උළෙලි වුණේ. විද්‍යෝදය උළෙලේදී කොහෙවත් ප්‍රකාශයටපත් වෙලා නැහැ මේ අහවලාට සම්මානය යොමු වෙනවා කියලා. කවුරුත් කියලා නැහැ ඔහු තේරිලා කියලා. දැන් මේ අර ගොඩාක් වෙලාවට වටපිටාවේ කතා අපිට ඇහෙන කතාවකින් එක්ක තමයි අපි මේ සංවාද ගොඩනගන්නේ සම්මාන උළෙලවල් පිළිබඳව. අපට ඔබතුමීට ආරාධනා කරනවා මම මේ සාකච්ඡාවට අවසානයක් හොයලා දෙන්න. ආචාර්ය කුමුදු කරුණාරත්න මැතිණියට කොහොමද අපේ රටේ සම්මාන උළෙලවල් මීට වඩා පාරදෘශ්‍ය භාවයකින් යුතුව පවත්වන්නට ඔබතුමියගේ යෝජනාව සාහිත්‍යකරණයේ නේල්ලා ඉන්න කෙනෙක් විදියට? ඇත්තටම මේ සංවාදය තුලත් ඒකට හොඳ ප්‍රවේශයක් ලැබුණා. මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද මහතා වගේම අපේ ජ්‍යෙෂ්ඨ නිර්මාණවේදී ගලප්පත්ති මහත්තයාගේ ඔබේ මෙහෙවීමෙන් සිදුවුණු සාකච්ඡා මේ අදහස් දැක්වීම තුළ මේ අපි තෝරන අඩුම අවම වශයෙන් අපි තෝරන දැන් මධ්‍ය මණ්ඩලයට එද්දී හෝ එහෙම නැත්නම් රාජ්‍ය සාහිත්‍ය හෝ විද්‍යෝදය හෝ ගොඩගේ සාහිත්‍යවල දෙවන මණ්ඩල වෙත එළඹෙන කෘති නවකතා විතරක් නෙවෙයි කෙටි කතා කවි ඕන කෘතියක් වෙනුවෙන් අපිට පුළුවන් නම් යමක් ඇයි මේ කෘතිය අපි තෝරන්නේ දැන් ඒව වුණත් සමහර වෙලාවට අපි මේ අංකණය කරනවා මේ ලකුණු ක්‍රමයක් යටතේ වැඩිපුරම ලකුණු ගන්න කොයිකද ওই විදිහට කෘති 5 හෝ 10 ඒවා අපි අනුපිළිවෙලින් සැකසීම තුළ අදාළ විනිශ්චය මණ්ඩලවල එහෙම නැත්නම් ඒ විචාරකයන්ට පුළුවන් නම් ඇයි මේ කෘතිය ඔබ මේ ඇගයීමට ලක් කරන මේ තත්වයට ඇග යන්නට ඔබ මේ කෘතිය ඇතුලෙන් සම්පාදනය කරගන්න හේතු එහෙම නැත්නම් මේ විනිශ්චයට ඔබ දක්වන මේ එකඟතාවයන් මොන පරාසයකද පිහිටන්නේ කියන එක පිළිබඳව යමක් අපිට ලිඛිතව මෙතුමා කිව්වා වගේම අපිට ලිඛිතව මේක ඉදිරිපත් කරන්නට පුළුවන් නම් මෙතුමා කිව්වා වගේම විනිශ්චය මණ්ඩලත් තවත් වරක් තමා ගැනත් තමාගේ විනිශ්චය ගැනත් හිතන්නට ඒක හොඳ කාරණයක් බවට පත් වෙනවා. මොකද තමන්ගේ විනිශ්චය ඔහේ නොපෙනෙන තලයක දීලා ගිහිල්ලා තමාට ඒකට වග කියන්න ඕනේ නැති තැනකට තමා පත්වීමම භයානකයි. මොකද අපි හැමෝම ওই දෘශ්‍යමානයට බයයිනේ කොච්චර කිව්වත්. මොකද අපිව විනිශ්චය වෙන තැන තමයි අපි සැඟ වෙලා නැතුව එළියට එන මොහොත. එතකොට විචාරකයෙකුටත් විනිශ්චයකරුවෙක් විදිහටත් අපි එළියට එන්න නම් මේ විනිශ්චය තුලින් අපි ඒ කෘතියට දුන්න ඇගයීම පිළිබඳව අපිට විනිවිද භාවයක් තියෙන්නට ඕනේ. එතකොට ඔහේ ගන්න තීරණ බොහෝ දුරට නවතී. අප තෝරන කෘතිය වෙනුවෙන් අපේ වගකීම අපි විනිවිද භාවයකින් යුතුව ප්‍රකාශයට පත් කිරීම තුළ එක්ක අප විනිශ්චය වලින් ඉවත් වෙයි එක්ක අපේ විනිශ්චය නිවැරදි දිශානතියකට යොමු වෙයි. ඉතින් මට හිතෙන්නේ මෙතුමා කිව්වා වගේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් නවකතාම වර්ෂයකදී දැන් මගේ මතක විදිහට මේ වර්ෂය 100 ගාණක්. කවි පොත් 80කට වැඩි. එතකොට මේ සියල්ල වෙනුවෙන් ඔය වැඩේ කිරීම ප්‍රායෝගික තලය තුල ක්‍රියාත්මක කරන්නට බැරි වුණත් අවසාන වට තුලට එළඹීමේදී අපිට ওই ක්‍රියාමාර්ගය ගන්නට පුළුවන් නම් ඒක වඩා වැදගත්. අනිත් කාරණය මෙතුමා සහ මෙතුමාගේ දෝෂ දර්ශනයට ලක් වුණු ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී පාදක මණ්ඩලය ඉතාම ශක්ති සම්පන්න විය යුතුමයි. පාදක මණ්ඩලයෙන් අතෑරෙන කෘතියක් මධ්‍ය මණ්ඩලයට කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා පාදක මණ්ඩලය කියන එක ඉතාම අවධානාත්මකව අර පොත් 100 ගණන කියවන්නට තරම් විවේක බුද්ධියෙන් යුතු කිසියම් රසඥතාවයක් සහ නවකතාව පිළිබඳ අවබෝධයක් ඒ නිර්මාණ පිළිබඳ කිසියම් අවබෝධයකින් ඒ කියන්නේ ඉන් මම අදහස් කරන්නේ ඇත්තටම බහුශ්‍රృత භාවයක් තිබිය යුතුයි කියන එක Tamanට දැනෙන්න ඕනි. අපිට ඒ කියවන කෘතිය දැනීම තමයි ප්‍රමුඛවම අපේ විනිශ්චයට පදනම විදිහට දාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අන්නේ අවසාන පාදක මණ්ඩලයේ තුල
විනිශ්චය මණ්ඩලයේ 10 හෝ 15 වඩා ශක්ති සම්පන්න කිරීමත් අර ඔබ කියන විදිහට විනිවිදභාවය රැකීම සඳහා අප තෝරන කෘති වෙනුවෙන් අපට කියන්නට තියෙන විනිශ්චයේ සාධාරණත්වයේ ප්‍රකාශයට පත් කිරීම වැදගත් වීමත් කියන දෙක තුල කිසියම් දුරකට මේ උළෙල්වල් වල සාධනීයත්වය වැඩි කරගන්නට පුළුවන් වෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හොඳයි මම හිතන්නේ බුදුදාස කලප්පති ප්‍රවීණයාත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයාත් අවසර දෙයි විරෝධයකින් තොරව අපිට සාකච්ඡාව අවසන් කරන්න. මොකද මේ මාතෘකාව ටිකක් විවාද සම්පන්න මාතෘකාවක් නිසා කොහෙන් පටන් ගන්නද කොහෙන් අවසන් කරන්නද කියලා හිතා ගන්න බැරි මාතෘකාවක්. හැබැයි ඊටාම හොඳ අදහස් මතුවුණු ඒ වගේම කවුරු හරි කලකිරීමෙන් හිටියනම් සාහිත්‍ය උළෙලක මගේ කෘතිය ප්‍රතික්ෂේප වීම කියන කාරණය තුළ ඔහුටත් යම් අස්වැසිල්ලක් ලබා දෙන ආකාරයෙන් මේ අදහස් දැක්වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා සාහිත්‍යවේදී බුද්ධදාස කලප්පති මහත්මයාට. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්ය කුමුදු කරුණාරත්න මැතිණියට, ඒ වගේම පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායක මහත්මයාට බොහොම ස්තුතියි. ආයුබෝවන් අපේ සාකච්ඡාවට පැමිණියාට. හොඳයි අද ලිවිසැරි ප්‍රේමය අවසන් කරන්නේ සම්මාන සහ සාහිත්‍ය කියන මාතෘකාවෙන්. අපි ආයෙත් දවසක සාහිත්‍ය සංවාදයක් සමග ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා ලිවිසැරි ප්‍රේමයේදී.